ස්වාමීන් වහන්සේ මෙහෙණින් වහන්සේ පින්වත්නි අපි දැන් අරියවංශ සූත්‍රයේ භාවනාව පිළිබඳ විස්තර කරන කොටස තමයි සාකච්ඡා කරමින් ඉන්නේ. ඒක අපිට ඊයේ දවසේ අපි උදේ දේශනාවේදී දෙවැනි ධ්‍යානයට අදාළව ඒ අධ්‍යක්ීම මොන වගේද කියලා විපස්සනා පැත්තෙන් මාර්ගය වඩ아가න යන කෙනෙක්ට දැනෙන විදිහ ගැන සාකච්ඡා කළා. එතකොට අපිට අද තුන්වෙනි ධ්‍යානයට අදාළව ඒකේ මාර්ගය වඩ아가න යද්දී කොයි විදිහටද ඒක දැනෙන්නේ තේරෙන්නේ කියන කාරණය සාකච්ඡා කරන්න තියෙන්නේ. එතකොට පෙන්වන්නේ මෙතන ප්‍රීතියද දුරු කිරීමෙන් උපේක්ෂාවෙන් යුක්තව වාසය කරයි. සිහි නුවණ දෙකින් යුක්තව කයින්ද සැප විඳි. යම් ධානයක් උපේක්ෂාවෙන් යුක්ත වූයේද සිහියෙන් යුක්ත වූයෙන් සැපයෙන් යුක්තව වාසය කරේද ආර්යෝ කියයි. ඒ තෘතීය ධානයට පැමිණ වාසය කරයි. එතකොට දැන් තෘතීය ධානය කියලා කියන්නේ තුන්වෙනි ධානයේදී තියෙන්නේ දැන් විතක්කයත් අතහැරියා විචාරයත් අතහැරියා ප්‍රීතියත් අතහැරලා සුඛය සහ උපේක්ෂාව සහ සුඛය සුඛ සහ ඒකාග්‍රතාව අර අපි කියන්නේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන එකෙන් සුඛය ඒකාග්‍රතාව සහිත තුන්වෙනි ධානයට පැමිණ වාසය කරයි කියලා කියනවා. එතකොට දැන් මේ තුන්වෙනි ධානයේ දැන් යද්දී දැන් පොඩක් බලන්න මේ භාවනාවේ තියෙන පැටර්න් එක ඒක ටිකක් දැන් භාවනාවේ දැන් බලන්න මේ ධානය ගැන කරන විග්‍රහය බලාගෙන යද්දී අපිට පේන්නේ මේ භාවනාවේ තියෙන්නේ පොසිටිව් පැටර්න් එකක් නෙමෙයි. ඒ කියන්නේ ධනාත්මක පැටර්න් එකක් නෙමෙයි භාවනාව කියලා කියන්නේ ඍණාත්මක ස්වභාවයක් තියෙන. ඒ කියන්නේ නිකන් අපි කියන්නේ ඒක නිකන් ඉස්සරහට පොසිටිව් නැතුව ආපස්සට යෑමක් වගේ එකක්. ඍණාත්මක ස්වභාවයක් තමයි භාවනාව කියන එකේ තියෙන්නේ. ඒක දැන් සාමාන්‍යයෙන් අපි හිතන්නේ දැන් ඕනම දෙයක් පොසිටිව් පැත්තට යන්න ඕන කියලානේ. ධනාත්මක වර්ධනයක් පැත්තට යන්න ඕන වැඩිවීමක්. වර්ධනයක් වැඩිවීමක් පැත්තට යන්න ඕනේ. හැබැයි දැන් භාවනාව කියන එකට අපිට පේනවා භාවනා කිරීම තියෙන්නේ වැඩිවීමක් නෙමෙයි වඩපු දේවල් අතහැර දැමීමක් අමතක කිරීමක්. දැන් පළවෙනි ධානයේම විතක්කේ අතහැරලා දානවා. ਵਿਚාරය අතහැරලා දානවා. ප්‍රීතිය අතහැරලා දානවා. දැන් මෙතන කියනවා දැන් සුඛය සහ ඒකාග්‍රතාවය. විතරයි තියාගෙන. ඒතකොට එන්න අර රොකට් එකක් හඳට ලං වෙන්න රොකට් එකේ කෑලි ගලවන්නේ. දැන් රොකට් එකක් පෘථිවියේ ගුරුත්වාකර්ෂණයෙන් එළියට අරගෙන හඳට ගෙනියද්දී අන්තිමට පොඩි කොටසක් යන්නේ රොකට් එකේ. සම්පූර්ණ රොකට් එක යන්නේ නැහැ. ඒ මැදදී කෑලි ටික හලනවා. රොකට් එකේ කෑලි හලලා පොඩි කොටසක් ගෙනියනවා හඳට යන්නේ චූටි කොටසක්. ඒ වගේ තමයි මේ භාවනාව කියන එක භාවනාවේ පැටර්න් එක තේරුම් ගන්න භාවනාවේ රිද්ම් එක අන්න ඒ වගේ හැලීමක් මෙතන තියෙනවා. හල දැන් බලන්න දැන් මේ ධානය ගැන අහගෙන ඉද්දි අපිට තේරෙන්නේ ඒකේ තියෙන විදිය මේ හල යන එකක්. අතහැර දැමීම. එතකොට දැන් මෙන්න මේ කියන පැටර්න් එක තේරුම් ගත්තාම අපි දැන් තේරුම් ගන්න ඕනේ නම් කොතනටද මේ හල මේ දැන් තමන්ම වඩාගත් ධානය තමන්ම හදාගත් සමාධිය ටික ටිකේ සමාධිය අංග අතහැර යනවා. ඇයි මෙහෙම කරන්නේ? මොකද්ද මේකේ? ඇයි මෙහෙම මේ එන්න ධානාංග අඩු කර යන්නේ? ඇයි මෙහෙම මේ හල යන්නේ? ඒකට හේතුව තමයි දැන් මෙහෙම හිතන්නකෝ දැන් මේ භාවනා ජීවිතය කියන එක ගන්න දැන් ඔබේ ආධ්‍යාත්මය කියන එක ස්පිරිචුවලිටි කියන එක තේරුම් ගන්නකෝ අපි මෙහෙම උදාහරණයක් ගමු අපි කියමු ඒක ගඟක් තියෙනවා ඒ ගඟට ආසාවක් තියෙනවා සාගරේ කරා යන්න
දැන් අපි ගඟ මුහුදට ගලමින් සිටිනවා. කියන්නේ ගඟට ඕනේ මුහුදට යන්න. එයා නොසන්සුන්කමේ හදිස්සියක කලබලයක් තියෙනවා. එයාගේ ගෙදරට යන්න. එයාගේ ගෙදර මුහුද. එයාට ඕන දැන් ගඟට මුහුද කරා ගමන් කරන්න. හැබැයි දැන් ප්‍රශ්නයක් එනවා. ඒ ගඟ වේගෙන් මුහුදට යන්න යද්දී ගඟට හරස් වෙනවා ලොකු කළු ගලක්. එතකොට ඒ ගඟට හරස් වෙන ගඟ මුහුද කරා යන ගමනේදී එයාට හරස් වෙන කළු ගල එයා කඩන්න ඕනේ, දිය කරන්න ඕනේ. ඒ කළු ගල දිය කරොත් එහෙම තමයි එයාට ඒ කළු ගල පසාරු කරගෙන එයාට එයාගේ ගෙදරට යන්න පුළුවන්, එයාගේ ගමනට යන්න පුළුවන්. ඒ වගේ තමයි දැන් අපි මෙතන වාඩි වෙලා ඉන්න අපි ඔක්කොගෙම ඇතුලේ තියෙන නොසන්සුන්කම. මොකද අපි ඔක්කොටම යන්න ඕනේ අපිට ඉක්මනට අපේ ගෙදරට. අපි ඔක්කොටම යන්න ඕනේ මුහුදට. නිබ්බාණයට. ඒ කියන්නේ අපි කියන්නේ ගඟක් නම් අපි දැන් යන්න ඕනේ අපේ ගෙදර යනකම් අපිට හදිස්සි. අපිට එහෙම සතුටක් නැහැ. හැබැයි දැන් අපිට ගෙදරට යන්න හරස් වෙලා තිනවා කළු ගලක්. ඒ කළු ගල තමයි කියන්නේ අපි නිවස බලා යන්න අපිට ඕනකම තියෙද්දි ඒකේ අවශ්‍යතාවය මට තියෙද්දි මට ඒක කරගන්න බැරි වෙලා තියෙනවා. දැන් අපි ඕනකම හින්දානේ අපි ඔක්කොම මෙහෙම එකතු වෙලා ඉන්නේ. ඉතින් එහෙම අවශ්‍යතාවයක් නැත්නම් අපි මෙහෙම එකතු වෙන්නේ නැහැනේ වාඩි වෙලා ඉන්න කවුරුවත්. කියන්නේ අපේ ඇතුලේ මේ ඕනකම තියෙනවා, අවශ්‍යතාවය තියෙනවා. අවශ්‍යතාවයේ තිබ්බට අපිට මොකද්දෝ බාධකයක් තියෙනවා අපි ඉස්සරහා. ඒක අපිට නිකන් ඒක කඩාගෙන යන්න බෑ. ඒක ඇවිල්ලා හිර කරනවා අපිව. બ્લોක් කරනවා අපිව. හැබැයි අපිට තේරෙනවා සුවඳ මේ ළඟ මුහුද තියෙනවා. සමහරට පේන දුරක තියෙනවා. හැබැයි ලඟ වෙන්න බෑ. එකතු වෙන්න බෑ. පේන දුරක තියෙන මුහුදට මට එකතු වෙන්න දෙක නිකන්නේ මේ බඩගින්න ඉන්නවා රහ කෑමක් තියෙනවා නිකන් අතට ගන්න බැරුව ඉන්නවා වගේ. දිවට දා ගන්න බැරුව ඉන්නවා වගේ. පේනවා පෙවුනට එකතු වෙන්න විදියක් නැහැ Tamanට. මොකද Taman හරස් වෙලා තියෙන කළු ගලකින්. කළු ගල ඇවිල්ලා වහගෙන ඉන්නවා. එතකොට දැන් අපිට ඕනේ කරනවා මේ කළු ගල කොහොම හරි දිය කරන්න, කඩන්න. ආන්ගේ කළු ගල කඩන එකට තමයි ඒක කුඩු කරලා දාලා ඒ බාධකේ ඉවත් කරන එක තමයි භාවනාව කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ කළු ගල කියන්නේ අපේ මනස. අපේ මනස තමයි අපිට හරහාට හිටලා තියෙන්නේ. අපේ සිත අපි සාගරය බලා යන ගමනට ඉන්න අපිට ඒක අපිව બ્લોක් කරලා අපිව හිර කරලා එතනින් එහාට පනින්න තේරෙන්නේ. ඒක ඛණ්ඩණය කරන්න තේරෙන්නේ. ඒක කඩන්න තේරෙන්නේ. ඉතින් එතකොට මේ භාවනා කරන යෝගාවචරයට භාවනා යෝගියාට මේ ගල කඩන්න වෙනවා. කෑලි කෑලි වලට කඩන්න සිද්ධ වෙනවා. එතකොට මේ කැඩෙන්න කඩන්න එතකොට තේරුම් ගන්න ඒ ගල පොඩි වීමක් වෙන්නේ. ගල තව ලොකු වෙනවා නෙමෙයි. ගල එන්න කඩලා කෑලි කෑලි වලට කඩ යද්දි ගල චූටි වෙන ප්‍රමාණයට මට ලේසි සාගරයට එකතු වෙන්න ගඟට. ගල ලොකු වෙන්න සාගරයට හරස් වීම වැඩි. ඒක වැහිලා වැඩි. ඉතින් අන්නේ නිසා මෙන්න මේ භාවනාව කියන විෂය භාවනාවේදී කරන්නේ එක පැත්තකින් මේ ලොකු වෙලා තියෙන මනස කඩනවා. කඩද්දි මනස චූටි කරනවා. මනස පොඩි කරනවා. මනස පොඩි කරාම ඉලක්කයට යන්න ලේසි. රොකට් එකේ බර කෑලි අඩු කරාම හඳට යන්න ලේසි. කෑලි ගලවලා මොකද අර අය බරත් එක්ක යන්න බෑ. එච්චර උඩකට. ඒ බර අඩු කරන්න ඕන උඩදී බර අඩු වෙන තරමට ලේසි රොකට් එකට. ඒ වගේම තමයි ගල පොඩි වෙන තරමට ගඟට ලේසි සාගරයට එකතු වෙන්නේ. يعني මුහුදට එකතු වෙන්න ඒකට පහසුවක් තියෙනවා. අන්න ඒ වගේ දැන් භාවනාවේ කරන්නේ ඔන්න ඔය වගේ අර හදාගත්ත මනසයි මේ අත්හරින්නේ. එන්න සිවුම් කර අර පොඩි කර යන්නේ මේ මනස. ඒකයි මං කිව්වේ ඒක හරි මේ ඍණාත්මක ස්වභාවයක් තියෙන භාවනාව. ඒක පොසිටිව් වැඩක් නෙමෙයි. ඒක දෙයක් අපි හයිති කර ගන්නවට වඩා අල්ලන් ඉන්න ටික අතහැරීමක්.
අල්ලන් ඉන්න දේවල් අතහැරීම ආර්ට් එකක්. කලාවක් භාවනාව කියලා කියන්නේ. කියන්නේ භාවනාවේ පැටර්න්. ඉතින් ඒක අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. එහෙම නැත්නම් අපි හිතනවා මේක වැරදි ක්‍රමයක්ද? භාවනාව ගැන අපිට එහෙම සම්මාදිටියක් නැත්තම්. මේ භාවනාවේ පැටර්න් එක මොකද්ද? මේක ඍණාත්මක ස්වභාවයක්. මේක නෙගටිව් ස්වභාවයක් තියෙන කියලා තේරුම් ගත්තේ නැත්තම් අපි මේක පැටල ගන්න පටන් ගන්නවා. වැරදියට තේරුම් ගන්නවා භාවනාවේ ගැඹුරට යන ස්වභාවය. හරි. දැන් එතකොට දැන් මේ ගඟ මුහුදට එකතු වෙද්දී කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් කොහොමද දන්නේ මම හරියටම මම මුහුද බලා යන ගමනක්ද? මම මේ සත්‍ය බලා යන ගමනකද ඉන්නේ? නැත්නම් මම මුහුදට යන්නේ නැත්නම් වෙන කොහෙට හරිද යන්නේ? දෙයකත් අපිට ප්‍රශ්නයනේ මම වෙන කොහෙට හරි යන ගමනකද මේ ඉන්නේ නැත්නම් හරියටම මේ මුහුදටද මම ගමන් කරන්නේ? තේරුම් ගන්න දැන් මේ මුහුදට ලං වෙද්දී මුහුදට අදාළ සුවඳක් තියෙනවා. අපි කියන්නේ මුහුදට ලං වෙද්දී ඒ මුහුදු ආසන්නයේට අදාළ මුහුදේ තියෙන ඒ ලුණු වල ලවණ සුවඳ තියෙනවා. මුහුදු ජලයේ ඒ රස තියෙනවා. අන්න ඒ වගේ දැන් අපි මේ භාවනාවේ මේ මනස නැමැති ගල කඩාගෙන යද්දී මුහුදට ලං වෙද්දී මුහුද සමග ඒකාත්මික වෙද්දී ඒතර අපේ ඒ වතුර ස්වභාවය මුහුදු ජලයට පරිවර්තනය වෙනවා. ඒ මුහුදු ජලයට අපි පරිවර්තනය වෙන්න ගද්දී ඒකට අදාළ එකේ සුවඳක් තියෙනවා. ඒකට අදාළ සුගන්ධයක් තියෙනවා. ඒක හරියටම කිව්වොත් කවදාකවත් කිසි කෙනෙක්ට භාවනාව කරලා කියන්නේ අපි හිතුවොත් මේ භාවනාව කියන එක එහෙම මොකද්ද කියලා. ඒක විෂයක් වශයෙන් ඉගෙන ගන්න බෑ කවදාකවත්. දැන් අපි ඒක හරියට දැන් අපි හිතන්නකෝ මෙහෙම. දැන් මට ප්‍රේමය කියන එක මට ආදරය කියන එක යනවා ක්ලාස් ගිහිල්ලා මම යනවා මේ ආදරය ඉගෙන ගන්න කියලා. ආදරය කියන එක ප්‍රේමය කියන එක ක්ලාස් එකකට ගිහිල්ලා ඉගෙන ගන්න බෑනේ. ඒක ඩිග්‍රියක් ගන්න බෑනේ. දැන් අපි ඉස්කෝලේ මම ආදරය පිළිබඳ ඩිග්‍රියක් ගන්න කිව්වොත් ඒක ආදරය පිළිබඳ කවදාකවත් ඩිග්‍රී ගන්න බෑ. ඒක කවදාකවත් මේ එහෙම ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක මේ දැනුමක් අරගෙන හරි දැන් මම දේශන 20ක් විතර ඇහුවා භාවනාව සම්බන්ධ. ඕන දැන් හාමුදුරු මුල ඉඳලා අපිට කියලා දුන්නා පළවෙනි ධානය දෙවෙනි ධානය එහෙම කියලා. ඒක මේ එහෙම මෙහෙ ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන් මේ කතාවකුත් නෙමෙයි. අපි මේ සාකච්ඡා කළාට අපි මේ කිව්වට මේක එහෙම කතාවකුත් නෙමෙයි. මේක අපිට මෙහෙම ඒකට අදාළ සුවඳ කියන එක දැනෙනවා කියලා මම කිව්වේ. දැන් අපිට කවදාක්වත් ප්‍රේමය පිළිබඳ කතා අන්දර අහලා ඉගෙන ගන්න බෑ. ඒක විෂයක් නෙමෙයි. ඒක අපේ හදවතට අපේ දැනෙන හැඟීමක්, ෆීලින් එකක්. ඒක අපිට දැනෙන දෙයක්. ඒ නිසා අපිට කාටවත් ආදරය උගන්වන්න බෑ. ආදරය කියන එක පොවන්නත් බෑ. හැබැයි මට කියන්න පුළුවන් මම මෙහෙම කළා. මට ප්‍රේමය කියන එක මට දැනෙන අදහස මේකයි කියලා. හැබැයි ඒකෙන් කියන්නේ අනිත් කෙනාට ඒක දැනෙනවා කියලා. මම කිව්වට මට දැනෙන දේ. ඉතින් ආන් ඒ වගේ ආධ්‍යාත්මයේ ගැඹුරට භාවනාවේ ගැඹුරට යද්දී එයාට දැනෙන්නේ ඒක හරියට ප්‍රේමයක් වගේ. ඒක සම්පූර්ණ මත්වීමක් වගේ. ප්‍රේමයක් වගේ ස්වභාවයක්. ඒ නිසා ඇත්තටම ඒකට ආවේනික සුවඳක් තියෙනවා. ඒ කියන්නේ ආධ්‍යාත්මික මිනිස්සෙක් කියන්නේ ආදරණීය මිනිස්සෙක්. එයාගේ හැම සෛලයක්ම ඒ ප්‍රේමයකින් මත් වෙන්න ගන්න. කියන්නේ එයාගේ ඇතුළ කිසිම වෙලාවක ඒ සාගරයට ලං වෙද්දී ගඟ මුහුදට ලං වෙද්දී මුහුද සමග මුසු වෙන්න යද්දී එයාගේ තිබ්බ ඈලි මෑලි ගති, බෝරින් ගති, කම්මැලි ගති, ආත්මේ වේලිච්ච ගති ඔක්කොම මැකිලා ගිහිල්ලා එයාගේ හැම ශෛලයකින්ම ප්‍රේමය උතුරන්න පටන් ගන්නවා. එයා ඒ බලන, අහන, දැනෙන හැම දෙයක්ම එයාට පේන්නේ ප්‍රේම කතාවක් වගේ.
ආදරණීය වෘතාන්තයක් වගේ. එයා ඒක තුළ මත්වීමක් වෙලා තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මට තේරෙන මට්ටමේ දැන් ඒක හරි අමාරුයි දැන් මේකට ප්‍රේමයෙන් මත් වෙන්න කියලා කොහොමද ඒක උගන්වන්නේ? ඒක අර තමන් අර මනස නැමැති ගල අයින් වෙන්න. මනස කියන එක ගල කැඩෙන්න අර ප්‍රවාහයේ සාගරයට එකතු වෙද්දී ජල ප්‍රවාහය ඒක කියන්න බෑ අපිට වචනකින්. හැබැයි දැන් මෙහෙම කිව්වොත් දැන් කවුරු හරි කිව්වොත් හාමුදුරනේ මම නම් ඔබ වහන්සේ ඔය කියන භාවනාව නම් කරන්නේ හැබැයි මට ප්‍රේමයේ තියෙනවා කියලා. ඒ කියන්නේ ඒක බොරුවක්. මිනිස්යාගේ ප්‍රභවයට එකතු නොවි මූල ලක්ෂයට එකතු නොවි යා කියනවා නම් මට ප්‍රේමයේ තියෙනවා කියලා. ඒක ප්‍රේමය නෙමෙයි ඒක රාගයේ තව පැතිකඩක්. ඒක මිනිස්සෙට එහෙම හම්බෙන්නේ නැහැ. මොකද ඒකට ඒ ප්‍රේමයට පුද්ගල ස්වභාවයක් නැහැ. භාවනාව සරහා එන දැනෙන ප්‍රේමයට භාවනා කරගෙන යද්දී ඒකේ සුගන්ධයේ සුවඳට පුද්ගල ස්වરૂපයක් නොමැති නිසා ඒ දැනෙන දෙයට ඒ නිසා එයා කවදා හරි කිව්වොත් එහෙම මට ප්‍රේමය නම් දැනෙනවා හැබැයි භාවනා කළා නැහැ කියලා. ඔය කියන්නේ එයා තාම ප්‍රේමය කියලා ගුරුවරයා කියන එක නෙමෙයි තේරුම් අරන් තියෙන්නේ. එයා දන්නේ එයාගේ රාගයට ප්‍රේමය කියලා පටල ගන්න. එතකොට ගුරුවරයා කියන වචන හරහා එයාම වා ගන්නවා රාගය. ඒක තමයි අර ප්‍රශ්නේ තියෙන්නේ මේ ආධ්‍යාත්මයේදී පවඩාගෙන යද්දී දැනෙන ප්‍රේමයයි ආදරයයි ගුරුවරයේ දේශනාවකදී කියද්දී අහන මිනිස්සයා දන්නේ එයාගේ මානෙන් නම් ඒ ප්‍රේමය ආදරය කියන එයාට හැඩයා පුද්ගල ස්වරූපයකින් නම් එයාට ඒක ෆීල් කරන්නේ දැනෙන්නේ. තේරුම් ගන්න ඒක රාගයේ තව එක පැතිකඩක් විතරයි ඒක. ඒ නිසා මේ දෙක වෙන් කරන්න බෑ. කෙනෙක් ප්‍රේමයට ගිහිල්ලා තියෙනවා නම් එයා භාවනා යෝගියෙක් වෙන්න ඕන. භාවනා යෝගියෙක් නම් එයා ප්‍රේමයේ තියෙන්නත් ඕනේ. දැන් කවුරු හරි කියනවා මං හාමුදුරනේ මෙච්චර දවසට පැය ගාණක් භාවනා කරන බෑ බොහාන්සේ කියන ඔය ප්‍රේමයේ මා තුල නම් නැහැ කියලා. ඒ ආදරණීය බව නැහැ කියලා. ඒ කියන්නේ යාගේ භාවනාව පැටලිලා. මොකක් හරි කාඩ්බෝඩ් එකක් කරලා මොනවා හරි කාඩ්බෝඩ් මාර්ගයක් වඩලා තියෙනවා. කියන්නේ යා වැරදි මාර්ගයක් ගමන් කරලා. මොකද එන්නේ මේ භාවනාව වැඩෙන්න එන්න අර ගල මනස නැමැති ගල බර දැඩි බව තද ගතිය ඇස්සේ තියෙන රෆ් ටෆ් තද ගතිය ගල අයින් දිය වෙලා ගිහිල්ලා ඒක වතුරටත් වඩා මෘදු හරීම ඕන තැනකට පිටින්න සෙට් වෙන හරීම ප්‍රේමාන්විත මිනිසෙක් න්යාට එහෙම ආගමක් ජාතියක් එහෙම මොකක්වත් එකක් තියෙන්නේ නැහැ. කිසි බෙදීමක් නැති. හරිය බලන්න දැන් පුංචි ළමයි දිහා බලන ගියාම අපිට කොච්චර ඒ ළමයාගේ ආදරයක් තේරෙනවද? හැබැයි අඩුම ගානේ මේ පොඩි ළමයා දන්නවද හොත එයා ආදරණීය කෙනෙක් කියලා? ඒ ළමයා දන්නේ නැහැ. ඒ වගේ භාවනා යෝගියෙක් කවදාකවත් දන්නේ නැහැ තමන් ප්‍රේමාන්විත කෙනෙක් කියලා. කවුරු හරි කියනවා නම් මම ප්‍රේමාන්විත කෙනෙක් මම මෙහෙම කෙනෙක් කියලා එහෙනම් එයා දන්නවනේ එහෙම කෙනෙක් කියලා. ඒකම තමයි යා නොදන්නකම. කියන්නේ චූටි ළමයෙක් ගත්තාම මේ ළමයා ප්‍රේමයේ මිසක් ළමයා එයා ආදරණීය කෙනෙක්ද හුරතල් කෙනෙක්ද කියලා ළමයා දන්නේ නැහැ. ළමයාට එහෙම අයිඩියා එකක් නැහැ. එයා එහෙම මවාගෙන නැහැ. ළමයා මේ හුරතල් කෙනෙක් කියලා මවාගෙන ඉන්නව නෙමෙයි. ළමයා ආදරණීය කෙනෙක් කියලා මේ රඟපානවා නෙමෙයි. ළමයාගේ නැචරල් ස්ටේජ් එක. ළමයාගේ ස්වභාවිකත්වය ඒක. ස්වභාවිකව ආයේ බවට පරිවර්තනය. ඒකයාගේ හැටි. ඒ වගේ තේරුම් ගන්න භාවනාව කරගෙන ගැඹුරට යද්දී අර අපේ මනසේ තද ගව අයින් වෙන්න සාගරයට එකතු වෙන්න ඔන්න ඔය වගේ අපි ළමා ස්වරූපයකට බලන්නකො ඔය කතරග දෙයියන්ගේ වගේ ඔය දෙවිවරුන්ගේ රූප මවන්නේ ළමා ස්වරූපයකින්. එයාලගේ ළමා ස්වරූපයක් දැන් ක්‍රිෂ්ණ ගත්තාම ළමා ස්වරූපයක් පෙන්නනවා. ඒ මොකද එයාලගේ අර තිබ්බ ස්වභාවික ආදරයට එයාලා පරිවර්තනය වෙලා. ආදරණීය ගතියට එයාලා ගමන් කරලා. ඒ නිසා හැම වෙලෙම තේරුම් ගන්න භාවනාව කියන්නේ ප්‍රේමයකට.
ප්‍රේමය කියන්නේ භාවනාවට. මේ දෙක කවදාකවත් දෙක වෙන් කරන්න පුළුවන් ලක්ෂ දෙකක් නෙමෙයි. කවුරු හරි ඒතර තේරුම් ගන්න ප්‍රේමේ නෑ භාවනාව කරනවා කිව්වොත් ඒකත් බොරුවක්. ඒ වගේම භාවනා කරන්නේ ප්‍රේමේ තියෙනවා කිව්වොත් ඒ දෙන්නම කියන්නේ බොරු දෙකක් විතරයි. ඒ දෙන්න අන්ත දෙකක ඉන්නේ. ඒ නිසා මේ දෙක එකම ලක්ෂයකට එකතු වෙන්න ඕන. මේ දෙක ඒකාත්මික වෙන්න ඕන. මේ දෙක එකම ස්වභාවයක් අරගන්න ඕන. එයාගේ ප්‍රේමයෙන් භාවනාව වෙන්න ඕන. භාවනාව කියන්නේ ප්‍රේමයෙන් වෙන්න ඕන. ඒක තමයි මේ භාවනාව යන්නේ ඔන්න ඔය දිශාවකට. ඔය හැඩයකට. හරි දැන් එතකොට දැන් අපි දැන් ඔය භාවනාව ගැන දැන් අපි අද තියෙන මාතෘකා පැත්තට පොඩ්ඩක් හැරීගෙන එද්දී අපි මෙන්න මෙහෙම ටිකක් එක තේරුම් ගන්න බලන්න. දැන් භාවනාවෙත් හොඳට බැලුවාම දැන් බුදුරජාණන් වහන්සේ චුල්ලසුඤ්ඤත සූත්‍රවල වගේ පෙන්නන්නේ පෙන්නන දේ තමයි දැන් ඔන්න ගිහි ගෙවල් වල වාසය කරනවා. ගිහි ගෙවල් වල වාසය කරනවා ඊට පස්සේ යා තේරුම් ගන්නවා මේ ගිහි ගෙදර කියන්නේ ගිනි ගියා. මේක ඇතුලේ නිවීමක් හොයන්න හරි කරදරයි කියලා යා එනවා පැවිදි වීමට. හැබැයි එතකොට බලන්න එතකොටත් කරන්නේ ලොකු සංඥා ගොඩක් අතහැරිල්ලන්නේ. දැන් භාවනාව කරන්නේ ධානාංග ටික අතහරිනවා. ඒ වගේ චුල්ලසුඤ්ඤත සූත්‍රයේ බුදුජානනාංශ පෙන්නනවා. යා දැන් ඔන්න හරක බාන ඉඩ කඩන් ගෙවල් දොරවල් දරුවෝ කියලා මේ සතුටු වෙච්ච දේවල් අතහරිනවා. අතහැරලා ඊට පස්සේ මෙයා භාවනා මධ්‍යස්ථානට එනවා. භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ එයාට ඕන විදිහට දැන් කණ්ඩ නැහැ. ගෙදර ඉද්දි මට ඕනලාට මන් නැගිට්ටා මට ඕනලාට බුදිය දැන් එහෙම බෑ. 9 වෙදි දේශනාවට එන්න ඕන මට දාන ගන්න එන්න ඕනේ. හැම දෙයකටම නීතියකුත් තියෙනවා. හැම දෙයකටම නීති රීති දාලා තියෙනවා. මේ ටයිම් එකට එන්න මේ ටයිම් එකට බුදුම වඳින්න එන්න ඕනේ කියලා දැන් ගෙදර ඉන්න කෙනෙක්ට දැන් ගෙදර ඉඳලා ආවට පස්සේ ගෙදර ඉද්දි අපිට ඕනලාට අපි නැගිට්ටා ඕනලාට බුදිය ගත්ත අය කාටවත් කියන්න ඕනේ ඕන තැනක ගියා. එහෙම ජීවිතයනේ ගත කරේ. එහෙම ජීවිතයක් ගත කරලා අපි මේ භාවනා මධ්‍යස්ථානයකට ආවට පස්සේ මේ ආරණ්‍ය සේනාසනයකට ආවට පස්සේ මෙතන යම් මට්ටමක නීති පද්ධතියක් තියෙනවා. රූල්ස් තියෙනවා. මෙන්න මේ ටික අනුගමනය කරන්න කියලා කියනවා. හැබැයි එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම තව ටිකක් කොටු වුණාද ජීවිතේ. මාව කොටු වුණාද මාව හිර වුණාද මම මීට වඩා ෆ්‍රීඩම් එකේද gedara හිටියේ. gedara මීට වඩා මම සතුරක හිටියද මාව හිර වෙලා ගියාද කියලා කෙනෙක්ට එක පාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. ඒ වෙලාවේදී Tamanට ලැබිච්ච දේ ගැන තමන් ශූන්‍ය කරපු දේ ගැන ප්‍රමෝද වෙන්න පටන් ගන්න කියනවා. දැන් ඒ කියන්නේ දැන් හිතනවා දැන් හරි දැන් මෙහෙට ආවට මේක ටයිම් ටේබල් එකක් තිබ්බට උදේ නැගිටින්න කියනවා භාවනාවට එන්න කියලා. හැබැයි මේක සැප මීට සාපේක්ෂව gedara කාපු කට්ට බලද්දි gedara ඒවා පස්සේ ගිහිල්ලා ඒ දඟලලා ඒවල් තුල විඩාවටපත් වෙලා ඒ බැඳීම් හදාගන්න කියලා බැඳීම් වල වෙහෙසත් එක්ක බලද්දි මේක කොච්චර සැපයක්ද? මේකේ එච්චර කරදර නැහැ. එච්චර ඒක මේ අනිත් එක අපිට තේරෙනවානේ අපි කාමයට බැඳුනහම ගිහි ගෙදර ඇතුලේ ඒකට කඹරන්න ඕන, ඒකට මහන්සි වෙන්න ඕනේ, මුළු ආත්මෙම ඒකට දෙන්න ඕනේ. ඒක තේරුමකුත් නැහැ, ඇති වැඩකුත් නැහැ. ඒක අර පිටින්දම් බලන මිනිහට ලස්සන උනාට ඒ ගත කරන මිනිහා දන්න මොන පරිප්පුවක්ද කියලා. يعني පිටින් ඉඳලා පාටියකට යද්දි යන්නේ දෙන්න අතට අත අස්සේ දාගෙන හොඳට ඇඳුම් ඇඳන් ගියාට ගෙදර ඉද්දි තේරෙනවා ඒක මෙලෝ රහක් නැති ජීවිතයක්. ඒක තව කොටුවිල්ලා. එක්කෙනෙක් පොලිස්කාරයෙක් වෙන එක. ඒ කියන්නේ වයිෆ් හස්බන්ඩ් පොලිස්කාරයෙක් වෙනවා, හස්බන්ඩ් වයිෆ්ට පොලිස්කාරයෙක් වෙනවා. සහ ඒක එපා වුණත් ඒක ගත කරන්න වෙලා තියෙනවා සමාජ සම්මත නිසා. මිනිස්සු මෙහෙම ඉන්න කියනවා, මෙහෙම කරහන් කියනවා. ඊට පස්සේ මිනිස්සු කොයි වෙලේ මොනවා කියද කියලා ඒකට බයෙන් ඉන්න ඕනේ. මේ වගේ ඒක අනික තේරෙමුකුත් නැහැ. මොකුත් සාක්ෂාත් වෙන දෙයක්ුත් නැහැ. අන්තිමට එපා වෙනවා. කැති වැඩන කරන්න දෙයක්ුත් නැහැ. ඉතින් එහා දෙයක්ුත් නැහැ. කාමයට වැඩිච්ච මිනිස්සෙට ඉතින් ඔය කනවයි බොනවයි ලිංගික හැසිරෙනවා ඇරෙන්න තව මොකද තියෙන්නේ? එතනින් එහා දෙයක් නැහැ ඒක. ඉතින් එයාටම තේරෙන්න ගන්නවා මේක තේරුමක් නැහැ. අනික ඔළුව හිර වෙලා වගේ මේ කොටු වෙලා නීති ටිකට බැඳීම් ටිකට ස්වෛරී බවක් නැහැ. කියලා දැන් මේ මිනිස්සයාට දැන් මෙහෙට ආවට පස්සේ අපි තේරුම් ගන්නවා මට දැන් කොච්චර නිදහස්ද? මට දෙවන්නේක් ගැන බැඳීමක් නැහැ. සම්බාධකයක් නැහැ. කොච්චර නිදහස්ද මේ ආත්මේ
කියලා මෙන්න මේ ලැබිච්ච ටික ගැන සතුටු වෙන්න පටන් ගන්නවා. මේ තමන් ගෙවම් කරපු ටික අතහැරපු ටික ගැන ප්‍රමෝද වෙන්න ඕන. ආන් ඔය ප්‍රමෝදයේ තිබ්බේ නැත්තම් ඔය සතුට තිබ්බේ නැත්තම් ආයේ කරකෝල අතහරිනවා අර අරමුණු වලට. හැම වෙලෙම තමන්ට සතුටු වෙන්න බැයි නම් මට නැති බවට දැන් මේ වෙලාවේ මට පළවෙනි ධානයේ ඉන්න කෙනාට දෙවෙනි ධානයේට ගියාට පස්සේ විතක්ක ਵਿਚාර නැති කරන්නේ නැති බවම සැපයක්. මේක තිබ්බනම් හරි කරදරයි. මේක මෙනේ කරන්න ඕනේ, අරක බලන්න ඕනේ. දැන් මුකුත් නැහැ. ආන් ඒ වගේ අර තමන් ගෙවම් කරපු ටිකට තමන් අතහැරපු ටිකට සන්තෝෂ වෙන්න බැරි නම් තමන් දැන් අතහැරපු ටික ගැන සතුටින් බලන්න බැයි නම් ශූන්‍ය කරපු දේ ගැන ප්‍රමෝද වෙන්න බැරි නම් අන්න එතකොට තේරුම් ගන්න මේ භාවනා ජීවිතය අවුල් වෙලා යනවා. භාවනා ජීවිතය ඒ නිසා හැම වෙලේම බුදුජානනාථගේ මේ ධානා පැටර්න් එක ආධ්‍යාත්මික පැටර්න් එක තමයි තමන් ගෙවම් කරපු දේ ගැන සතුටු වෙන්න ගන්නෙ. අතහැරපු දේ ගැන සතුටු වෙනවා. හැබැයි තේරුම් ගන්න ඒක කරන්න බෑ අපිට. අපේ අස්සේ හැඟවිලා තියෙනවා පරිපූර්ණ කෙනෙක් ගැන සිහිනයක්. ආන්ගේ පොයින්ට් එක බලන්න කියන අපේ අස්සේ තියෙනවා හැංගිලා බලන්න හොඳට මම මේ කියන පොයින්ට් එක තේරෙයි සමහරට අපේ අස්සේ අපි යටිහිතින් ප්‍රාර්ථනා කරනවා මේ පූර්ණ කෙනෙක් වෙන්න ඕනේ කියලා. මම 100%ක් සිල්වත් වෙන්න ඕනේ. 100%ක් මම නිවන් දකින්න ඕනේ. මම 100%ක් හොඳ මිනිහෙක් වෙන්න ඕනේ. කියලා අපේ ඔළුව අස්සේ සැඟවිලා තියෙනවා පරිපූර්ණ කෙනෙක් වීමේ සිහිනයක්. පූර්ණත්වයට අවසාන වෙන්න ඕනේ, පූර්ණ වෙන්න ඕනේ, 100%ක් පර්ෆෙක්ට් වෙන්න ඕනේ කියලා හැඟීමක් අපේ අස්සේ තියෙනවා. ඒ අපේ අස්සේ පර්ෆෙක්ට් වෙන්න ඕනේ කියන හැඟීම තියෙන හින්දා පූර්ණ කෙනෙක් වෙන්න ඕනේ මම කියන ෆීලින් එක තියෙන නිසා මගේ හිත කියනවා භාවනා මධ්‍යස්ථානට આવත් මේ ගුරුවරයාට වඩා වෙන ගුරුවරු නැද්ද ලෝකේ? මෙච්චරද ඉන්නේ. මීට වඩා හොඳ භාවනා ක්‍රම නැද්ද? මීට වඩා හොඳ ගුරුවරු නැද්ද? හොඳ භාවනා ක්‍රම නැද්ද? මේ තියෙන එක කරන්නේ නැහැ. තියෙන එක මදි වගේ. හම්බෙච්ච වචන ටික හම්බෙච්ච ගුරුවර ඒක ප්‍රැක්ටිස් කරන්නේ නැතුව ඒ පුහුණුවට යන්නේ නැතුව සිත හැම වෙලේම අස්සට ගේනවා තව මොකක් හරි කරලා මම මේක මදි දැන. මේක මම පූර්ණ වෙන්න ඕන. මෙන්න මේ පූර්ණත්වයේ සිහිනයක් අපි දකිනවා. ඒ පූර්ණත්වයේ සිහිනේ දකින මනුස්සයාට තමන් ලැබපු දේ ගැන තෘප්තිමත් වෙන්න බෑ. ප්‍රමෝදයක් හදන්න බෑ. සතුටු වෙන්න බෑ. ඒ සතුටු වෙන්න මට බැරි මගේ අස්සේ තියෙන මේ අවුල. මගේ අස්ස මොකද්දෝ මන්ද මම පූර්ණ වෙන්න දඟලනවා. පූර්ණ ගුරුවරේ සර්වඥතා ඥානෙ තියෙන කෙනෙක් හොයනවා. තේරුම් ගන්න කවුරු හරි කිව්වොත් මම පූර්ණ වෙලා කියලා එයාව අතහැරලා දුවන්න. පූර්ණ වෙච්ච මිනිස්සෙක් කියන්නේ පුල් අවුලක් එයා. කොයිලාවකවත් පරිපූර්ණ ගුරුවරයෙක් හොයන්න එපා. කවුරු හරි ගුරුවරයෙක් පරිපූර්ණයි කිව්වොත් තේරුම් ගන්න එයා මිලි මැලමිනියක් බව. පූර්ණ ගුරුවරයෙක් ෆේල් සර්වඥතා ඥානෙ සාක්ෂාත් කළ ඉවර කෙනෙක් තේරුමක් නැහැ. ඒක වැඩක් නැහැ සර්වඥතා ඥානෙ. මොකද එයා සර්වඥතා ඥානෙට ගිහලා ඉවරයි. ඉවර ගුරුවරයෙක් සොයන්න එපා ආධ්‍යාත්මික. ඉවර කෙනෙක් එයන කවුරු හරි කියනවා නම් මම මාර්ගය සාක්ෂාත් කළ ඉවරයි කියලා තේරුම් ගන්න එයා වැඩක් නැති කෙනෙක් කියලා. ආධ්‍යාත්මික ජීවිතේ අපි පටලැවෙන තැනක් ඒක. අපි හොයනවා පූර්ණ ගුරුවරයෙක්. පූර්ණ භාවනා ක්‍රමයක්. තේරුම් ගන්න පූර්ණත්වයේ තමයි මිනිස්සෙක්ක ලෝක අමාරුවට පත් වෙලා කරලා තියෙන්නේ. පූර්ණත්වයට පත් හිත. ඒ වගේ හැම තැනකම අපේ අස්ස හැඟවිලා මේ පූර්ණත්වයේ සිහිනේ දකිනවා. පූර්ණත්වයේ කියන එකේ අවුලට අපිපත් වෙලා ඉන්නවා. ඒක දවසක් ඔන්න දැන් හිටියලු ශිෂ්‍යෙක් එයාට ඕන වුණාලු මේ පරිපූර්ණ ගුරුවරයෙක් ලෝකේ හොයන්න. මම ගිහිල්ලා මහාන වෙනවා පර්ෆෙක්ට් ගුරුවරයෙක් ළඟ. සර්වඥතා ඥාණයට පත් වෙච්ච ගුරුවරයෙක් ළඟ. මම යනවා පැවිදි වෙන්න කියලා. දැන් එයා දැන් ගිහි ජීවිතේ අතහැරලා එයා යනවලු දැන් පර්ෆෙක්ට් ගුරුවරයා දැන් හොයාගන්න. ඊට පස්සේ එක ගුරුවරයෙක් දැන් මිනිස්සු ගොල්ල මෙයා හරි පවර්ෆුල් ගුරුවරයෙක්. මෙයා පූර්ණත්වයට පත් වෙච්ච ගුරුවරයෙක් කියලා මිනිස්සු කියනවලු. දැන් එයා හොයාගෙන ගියාලු මෙයා. දැන් මහාන වෙන්න එයා ළඟ. ගිහිල්ලා දැන් ගිහිලා වාඩි වෙලා මම ඔබතුමා ළඟ භ්‍රමචර්යාවේ දෙන්න ඕනේ. මට ඔබතුමා ළඟ පැවිදි වෙන්න ඕනේ. කියලා මේ දැන් ගිහිලා ඉන්නවලු. අර ගුරුවරයා වචනයක් කතා කරන්නේ නැහැලු.
සම්පූර්ණ සයිලන්ට්. සම්පූර්ණ දැන් නිහඬයි, නිශ්ශබ්දයි. දැන් නිහඬ වුණාම නිශ්ශබ්ද වුණාට පස්සේ මෙයා හිතනලු මෙයා පූර්ණ ගුරුවරයෙක් වෙන්න බෑ. පූර්ණ ගුරුවරයෙක් නම් වචනයක් හරි කතා කරන්න බෑ. එයා ලැබපු අත්දැකීම වචනෙන් කියන්න බෑ. කොහොමද එතෙන්ටපත් වෙන මාර්ගයක්වත් කියන්න බෑ. දැන් පත් වෙන මාර්ගයක් කියන්නේත් නෑ. ලබන හැටි කියන්නේත් නෑ. සම්පූර්ණ වාඩි වෙලා නිශ්ශබ්දව ඉන්නවා. ඉතින් මෙයා පූර්ණ ගුරුවරයෙක් නම් වෙන්න බෑ කියලා දැන් ඔන්න දැන් එයා දැන් පූර්ණ ගුරුවරයෙක්නේ හොයන්නේ. දැන් හැමතැනම ගිහලා පර්ෆෙක්ට් ගුරුවරයා. දැන් එයා බැලුවා එතන පර්ෆෙක්ට් ගුරුවරයා නෑ. කියලා දැන් ඔන්න යන්නේ තැන් වලක අපුව එයා හරියන්නේ. එයා මේ වචනයක් කතා කරන්නේ ගෝම්බිල්ලෙක් වගේ ඉන්නවා. එයා නම් පර්ෆෙක්ට් ටීචර් කෙනෙක් වෙන්න බෑ ලෝකේ ඉන්න. එයා සියල්ල මේ දන්න සර්වඥ කෙනෙක් ළඟට වෙන්න බෑ. ළඟ සතුටු උනේ නැහැලු දැන් ගියාලු. දැන් ඔහොම යන ගමන් ඊට පස්සේ මෙයාට ආයේ මෙයාව තැනකට යවුවට පස්සේ එතෙන්ට ගියාට පස්සේ මිස්ගොල්ල අන්න අතන ගිනිනවා පර්ෆෙක්ට් පූර්ණ ගුරුවරයෙක්. සර්වඥතා ස්වභාවයට පත්වෙච්ච සර්වඥතා ඥානට පත්වෙච්ච ගුරුවරයෙක් ඉන්නවා. කියලා කිව්වලු. සර්වඥතා ඥානයට පත්වෙච්ච ගුරුවරයෙක් ඉන්නවා කිව්වට පස්සේ එයා එතෙන්ටත් දැන් යනවලු. එතෙන්ට ගියාට පස්සේ වැඩේ තියෙන්නේ ඒ ගුරුවරයා ගියපු වෙලේ ඉඳලා මොකද මේ නිින්දෙනු බුදියන් ඉදිත් ගිල ගහනවලු. හැම වෙලේම ගියපු වෙලේ ඉඳලා බනිනවලු. බනිනවයි වේවැලක් කරන් දඩුවම් කරනවලු. නිින්දෙදිත් එකපාරට රැයට ඇඟට පයින්නවලු. ඇඟට පයින්නවලු. ඉතින් මේලෝ මෙච්චර මේ ගුරුවරු කියලා මෙහෙම මේ පොළු අරගෙන ගගහ ඉන්නවද ලෝකේ ගුරුවරු? මේ දැන් ඒ ගුරුවරට ගියපු ගම අර සෙන් ගුරුවරු වගේ නිකන් ලොකු පොල්ලක් තියන් ඉන්නවලු. පොඩි දෙයටත් ගහනවා. ඇඳේ දින්නේ කියලා තුවාලද අමාරුද කියලා බලන්න නැලු ගහනවලු. දැන් ඉතින් කල්පනා කරාලු මේක හරියන්නේ නැහැ. මේක හරියන්නේ කන්නේ මේ ගුරුවරයා හරියන්නේ නැහැ දැන්. මෙයා හරි නපුරුයි. මෙයා බැලු වෙලේම ගහනවා ගෝලයන්ට. කියලා එතනුත් පැනලා ගියාලු. එතනින් පැනලා ගියාට පස්සේ දැන් ඔන්න ඊට පස්සේ ආයෙත් ගියාලු. දැන් තව ගුරුවරයෙක් හොයාගන්න. ඒ ගුරුවරයා හොයාගෙන ගියාම දැන් එයා සර්වඥතා ඥානෙට පත්වෙච්ච කෙනෙක් කියලා දැන් කියනවලු. දැන් එයා සර්වඥතා ඥානෙට පත්වෙච්ච කෙනෙක් කියලා කිව්වම දැන් එයා ළඟට ගියාට පස්සේ ඒ ගුරුවරයාගේ ප්‍රශ්නයක් ඇහුවාම අහස ගැන ඇහුවොත් පොළොව ගැල්ල උත්තර දෙන්න. බල්ලා ගැන ඇහුවාම මැක්කෙක් ගැන උත්තර දෙනවලු. යන්නේ කොහෙද මල්ලේ පොල්ලු අහස ගැහුවාම අහස ගැන හදි පොළොව ගැන උත්තර දෙනවා. ඒ කියන්නේ ජලය ගැන හදි කඳු ගැන උත්තර දෙනවා. දැන් සම්පූර්ණ පටලැලි සාගතයිලු. දැන් සම්පූර්ණ පටලැලි සාගතයි යන්නේ කොහෙද මල්ලේ පොල්. ඒ වගේ දැන් මෙයා කල්පනා කරලා හරි වික්ෂිප්ත වෙනවා. යා එක ඉද්දි. ඒ මොකද අහන එකට නෙමෙයි උත්තරයක් දෙන්නේ. දැන් ඊට පස්සේ දැන් එයාට තවත් අප්සුලු. දැන් මෙයාත් පරිපූර්ණ ටීචර් කෙනෙක් වෙන්න බෑ. මෙයා සර්වඥතා ඥානයට පත්වෙච්ච කෙනෙක් වෙන්න බෑ. ඉතින් එතකොට දැන් අන්තිමට එයාත් අතහැරියලු. දැන් ඔන්න තුන් දෙනෙක්ම අතහැරියා. එක්කෙනෙක් නිශ්ශබ්දයි. එයාත් පරිපූර්ණ නැහැ. එක්කෙනෙක් ගහනවා, බනිනවා හැම වෙලෙම මෙයාත් සර්වඥතා ඥානයට පත් වෙලා වෙන්න බෑ. එක්කෙනෙක් අහන ප්‍රශ්නෙට නෙමෙයි උත්තර දෙන්නේ. යන්නේ කොහෙද මල්ලිපොල්? එයා සර්වඥතා ඥානයට පත් වෙලත් නැහැ. කියලා දැන් මෙයා දැන් යනවලු දැන්. යද්දී ඔන්න එක හිමාලේ එක ටිබෙට් සම්ප්‍රදායක පන්සලකට ගියාලු. එතෙන්ට ගියාම නම් මෙයාට සැටිස්ලු. මොකද හරියට මේ ගුරුවරයා සිලි රත්තරන් පාට සිවුරක් පොරවගෙන ලොකු ආසනයක ඉන්නවා. හරි තේජාන්විතයි. හරි ගෞරවණීයයි. හරි තේජාන්විත ප්‍රෞಢත්වයක් තියෙනවා. බැලූ බැල්මට හරි පෞරුෂයක් පේනවා. හරිම වටින සිවුරක් පොරවගෙන හරි කතාව හරි තේජාන්විතයි. ඉතින් මෙයා කිව්වලු මම මෙච්චර දවසක් ගුරු සර්වඥතා ඥානයට පත්වෙච්චි ගුරුවරයෙක් සොයාගෙන ගියා. පරිපූර්ණ ගුරුවරයෙක් සොයාගෙන ගියා. මට ඔබතුමා විතරයි දැනුනේ ජීවිතේ කිව්වලු. ඔබතුමා විතරයි මම ඇවිදලා මට දැනුනේ පරිපූර්ණත්වයට පත්වෙච්ච ගුරුවරයෙක් හැටියට ඔබතුමාට පුළුවන් ද මාව පැවිදි කරගන්න කිව්වලු බෑ කියලා. ඇයි කියලා ඇහුවලු. කිව්වලු මම මහාන කරගන්නේ පරිපූර්ණ ශිෂ්‍යයෙක් විතරයි කියලා. මම මහාන කරගන්නේ පූර්ණත්වයට පත්වෙච්ච ශිෂ්‍යයෙක් විතරයි කියලා. ඉතින් එයාගේ ප්‍රතිබිම්බකේ ආයෙ ඉස්සරහට ආවා. අනිත් පැත්තට එයාට කරකොල එයාගේ ඉස්සරහට පෙන්නුවා එයාගේ ප්‍රතිබිම්බෙම. එයා හොයාගෙන ගියා පූර්ණ ගුරුවරයෙක්. අර එයා හොයාගෙන ආව පූර්ණ ශිෂ්‍යෙක්. එහෙ දෙගොල්ලෝ කවදාකවත් හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ පූර්ණත්වය කියන එක අපේ මනසේ මායාවක් විතරයි. පූර්ණත්වය කියන්නේ මනසේ සිහිනයක් විතරයි. එහෙම කෙනෙක් එහෙම හොයනකම් අපි ආයෙත් රාමුවක් ගහනවා විතරයි. අපි හිර වෙනවා විතරයි ගිහිල්ලා. පූර්ණත්වයේ පිළිබඳ මේ තියෙන අවුල හින්දා පූර්ණ ටීචර් කෙනෙක් වෙනවා, පූර්ණ තැනක් හොයනවා, පූර්ණ මිනිස්සු හොයනවා, පූර්ණ ශිෂ්‍යයෝ හොයනවා, අඩුපාඩු නැති පර්ෆෙක්ට් අය. ඉතින් ඒක කවදාකවත් ඒ දෙන්න හම්බෙන්නේ නැහැ කවදාකවත්.
එහෙම දෙන්නෙක් හම්බෙන්නේ නැහැ. මොකද දෙන්නම ඉන්නේ පූර්ණත්වයට යන උණතාවේනේ. දෙන්නම ඉන්නේ පූර්ණත්වයේ කියන උණතාවයක් අස්සේ. ඉතින් ඒ දෙන්නට කවදාකවත් එහෙම දෙන්නෙක් හම්බෙන්නේ නැහැ. දෙන්නම ඉන්නේ අවුලක නිසා. ඉතින් එතකොට ඒක දවසක් මේ දැන් ඔන්න ඉරානයේ හිටපු රජේ එයාගේ ඉන්දියාවට ඇව්වලු එයාගේ පුරোহিতව. ඉන්දියාවේ අධිරාජ්‍යය ළඟට පුරোহিতය යවුවට පස්සේ පුරোহিতය එක්ක මේ පුරোহিত එක්ක කතා කරාම දැන් ඔන්න ඉන්දියාවේ අධිරාජ්‍යය කතා කළාම ඉන්දියාවේ අධිරාජ්‍යය ඇහුවලු ඔබට මම ගැන මොකද හිතෙන්නේ කියලා. කිව්වලු ඔබ වහන්සේ හරියට පූර්ණ හඳ වගේ පිරිපුන් පොයදාද පූර්ණ හඳ වගේ. ඒතර ඇහුවලු ඔයාලගේ රජුරුව කොහොමද දැනෙන්නේ? يعني ඔයාලගේ රජුරුව ඔයාට දැනෙන්නේ කොයි වගේද කියලා ඇහුවලු. ඉරානයේ රජුරුව කොයි වගේද දැනෙන්නේ කියලා ඇහුවම එයාගොල්ලෝ අපෝ එයා අඩසඳ වගේ කිව්වලු. එයා නිකන් පොයේ පහුවෙලා දින බාගෙට පොයට පස්සේ එන පුපුන් සඳට පස්සේ එන අලුත් හඳ තියෙන්නේ. අලුතෙම ලාවට පේන හඳ. ලාවට පේන චූටි හඳ වගේ කිව්වලු අපෝ මේ අපේ රජතුමා. පොඩි හඳ නැත්තම් අඩ හඳ ගත්තොත් අපි ආරම්භක හඳ වගේ කිව්වලු. ඔබතුමා එහෙම නෙමෙයි ඔබ පූර්ණ හඳ කිව්වලු. ඉතින් දැන් ඉන්දියාවේ රජුරවන්ට පුල් සැටිස්ලු දැන්. පුල් සතුටු වෙලා ගොඩාක් සන්තෝෂය ඇවිල්ලා ගොඩක් දැන් පුරোহিত දුන්නලු තෑගි. පුරোহিතට ගොඩාක් තෑගි දීලා ආවට පස්සේ කොහොමරි මේක දැන් ඉරානයේ රජුරවන්ට ආරංචි වුණාලු. මේ තමන්ට මෙන්න මෙහෙම දෙයක් කියලා තියෙනවා. ඉන්දියාවේ රජමාලිගාව ඇතුලේ ගුරුවරයාට පූර්ණ සඳ කිව්වලු ඉරානයේ රජුරව අඩ සඳ කිව්වලු. දෙවනිත ආරම්භ හඳ වගේ පොඩි හඳ කිව්වලු. එතකොට කිව්වලු ඉතින් ඊට පස්සේ කෙලින්ම මොකද කරේ රජුරව පුරোহিত රාජ්‍යයට එද්දිම දාන්නලු හිරේට. පුරোহিতව හිරේට දාලා හැබැයි එක දවසක් දුන්නලු යාට නිදහසට කාරණා කියන්න. තමන් ඒ කරපු අපහාසයට රජුරවන්ට කරපු අපහාසයට නිදහසට කාරණා ඉදිරිපත් කරන්න කියලා කිව්වට පස්සේ දැන් ඔන්න දැන් ඉරානයේ පුරোহিত කියන ඇහුවලු ඇත්තද මේ ඔබ ඉන්දියාවේ අධිරාජ්‍ය පුන්හඳ කියලා පරිපූර්ණ සඳ කියලා මට අඩ සඳ කිව්වා කියන්නේ. කියලා ඕ කිව්වලු ඇයි කිව්වලු අපහාස කියලා. කිව්වලු අපහාසයක් කළේ නෑ මේ රජුරෝනේ. පූර්ණ හඳ කියන්නේ හෙට ඉඳන් එක මිය යන එක මැරෙනවා ඒක. දෙයක් පූර්ණ වුණාම තියෙන්නේ පල්ලෙහාට බැසීම. හැබැයි ඔබතුමාට මම දෙවනි දවසේ අලුත් හඳ කියලා කිව්වේ අඩ සඳ කියලා කිව්වේ මොකද ඔබතුමාගේ වර්ධනයක් වෙනවා දවසින් දවස. ඔබතුමා වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඔබතුමා අඩසඳ කිව්වේ ඔබතුමාට තියෙනවා ලොකු ඔබ පරිපූර්ණත්වයට යන ගමන. අරයට තියෙන්නේ මිය යාම. ඒතකොට ඔබ තේරුම් ගන්න ආධ්‍යාත්මික ලෝකයේ ඇතුලේ අපි පරිපූර්ණ කතාවක් කරන්නේ නැහැ. මොකද පරිපූර්ණ වුණොත් අපේ අවසානය එතන පටන් ගන්නවා. සර්වාච්ඡතා ඥාණයටපත් වීම යනු අවසානයක් නෙවෙයි. බුද්ධත්වයේ කියන්නේ එන්ඩ් එකක් නෙවෙයි. බුද්ධත්වය කියන්නේ සඳේ ආරම්භය. ඒක අවසානය නෙවෙයි. ඒක අවසානය වුණොත් රහත් බව කියන්නේ මගේ එන්ඩ් එක වුණොත් බුදු බව කියන්නේ මගේ එන්ඩ් එක වුණොත් ලොකු ප්‍රශ්නයකටපත් වෙනවා මගේ ගමන අවසන් වෙනවා. මේ ආධ්‍යාත්මික ගමන කියන්නේ අවසන් වෙන එකක් නෙවෙයි. ඒක ආරම්භයකුත් නැහැ අවසානයකුත් නැහැ. ඒක පරිපූර්ණත්වයට පරා යන එකක්. පරිපූර්ණ වෙන එකක් නෙවෙයි. ඒ කියන්නේ ඒ අවසන් කරලා හිත නිවා ගන්න ඕනේ අවශ්‍යතාවය ඉවර කරනවා. වැඩ ඉවර කළා අපිට නතර වෙලා හුස්මක් ගන්න අන්න ඒක විතරක් ඉවර කරලා දිනවා. පූර්ණ වීමේ අදහස අතහැරලා තියෙනවා. කවදාරි පූර්ණ වෙලා හුස්මක් ගන්න ඕන එකක් නැහැ. එහෙම එකක් නැහැ. ඒකෝට අපි ඉවරෙන් මැරෙනවා. ඉවර වෙන්නේ නැහැ කවදාකවත්. අපි හැමදාම ගමන් කරනවා. අපේ පූර්ණත්වයේ තමයි අපේ අපරිපූර්ණ බවම අපිට පූර්ණ වෙලා තියෙන්නේ. අපේ අපරිපූර්ණ භාවයමයි අපේ හැදලා තියෙන පූර්ණත්වය. එහෙම පූර්ණත්වයක් ඕනේ. ඒ කියන්නේ එහෙම එකක් සොයන්නේ මිනිස්සු ආධ්‍යාත්මය දන්නේ නැහැ. මිනිස්සු ඕනේ හැම වැඩකම කෙලවරක් දකින්න. හැම වැඩකටම මේවා ඉවර කරන්න. ඉවර කළා නිදහසේ ඉන්න. ඉතින් අපි කොහොමත් අපරිපූර්ණ භාව තුළම අපි නිදහසේ ඉන්නවා. ඉතින් පූර්ණත්වයේ තියෙන අදහස අතහැරලා දැන් මම කොහොමද පූර්ණයි. අපි භාගයට කළත් පූර්ණ වෙලා ඉන්නේ. ඒ නිසා එනුගන්න අපේ එහෙම ජීවිතේ එහෙම එකක් හදාගන්න එපා. මේ පන්සල් ඇදිල්ල අවසානයක්වත් ආධ්‍යාත්මික ජීවිතය අවසන් පරිපූර්ණත්වයට ගමන් කරමින් සිටිනවා. නිසා පරිපූර්ණ නැහැ, ඉවර නැහැ. ඉවර වෙච්ච දවසට අපේ මරණය සිද්ධ වෙනවා. ඒ නිසා අපි මැරෙන්නේ නැහැ කවදා. ඇයි අපි මැරෙන්නේ නැහැ. ඉතින් හැමදාම අපි අලුත් ආරාමයක්, අලුත් ආධ්‍යාත්මික පුහුණුවක් හැමදාම ෆ්‍රෙෂ් එකේ ඉන්නේ. ඒක හරි ලස්සනයි. ඒ ආධ්‍යාත්මික පැටර්න් එක තේරුම් ගත්තට පස්සේ ඒක ඉතින් ඒ නිසා ඉල්ලා අහන්න එපා. ඉතින් වැඩි ඉවර පන්සලක් කොහෙද තියෙන්නේ කියලා. මිනිස්සු මැරිලා ඉන්නේ. වුන් පූර්ණත්වයට යන ගමනක ඉන්නේ. වුන් මැරිලා.
හරි අපේ වැඩ ඉවරයි ඔක්කොම කළා මිය ගිහලා ආධ්‍යාත්මිකය ඉවර වෙන්නේ නැහැ. ඉතින් ඒක තේරුම් ගන්නේ කලාව ඒ විදිය ඒ හැමදාම ඒක තියෙන ආර්ට් එක ඒක. හැමදාම මේ සූත්‍රය කරලා ඉවර එහෙම එකක් නැහැ ඉතින්. මේවා කරලා ඉවර කළා මේ සූත්‍රය කරලා ඉවර කියලා නෑ ඉතින් හැමදාම කතා කරනවා. ඒ අවසානයේ දුරස් කරනවා. හැම වෙලෙම මිනිස්සු හැම වෙලෙම හොයන්නේ මේකේ කෙලවරක්. මේකේ නිමාවක්. ඥානයේ නිමාවක්. ඉතින් ඥානයක නිමාවක් නැහැ. සර්වඥතා ඥානයට ඔබ යම් දවසකපත් වුණා ගැන ඔබ තේරුම් ගන්න. එදා තමයි ඔබ ආධ්‍යාත්මය ආරම්භ කරපු දවස. ඒක ආරම්භයක් කරපු දවස. දැන් මම මේ ඒක හරි ලස්සනයි. බලන්නකො මේ ඔක්කොම දැන් අපි මහානකමක් දන්නවා සූත්‍ර ඉවරයි ඉන්නේ ඔක්කොම ඉතින් යාට නේ. හරි අරකක් දන්නවා මේකක් දන්නවා රහත් බවක් දන්නවා. ඉතින් ඉවරනේ ඉතින් වැඩක් නැහැ නේ. ඊට වඩා ජොලි නැද්ද? අපි තාම ඒක try කරනවා. තාම අපි try එකේ ඉන්නේ ටච් එකේ ඉන්නවා. අපි තාම ඉගෙන ගන්නයි. ඒක හරි ලස්සනයි ගමන. කෙලවරක දකින්න ඕනේ මනසේ පිස්සුවක් ඒක. මනස හදාගෙන ඉන්න විහිළුවක්. මනසට ඕනේ මේ හැම දෙයකම අහන්නෙම මිනිස්සු අවසානයක් ගැන. එහෙම එකක් ආධ්‍යාත්මික ජීවිතේට ගේන්න එපා. එහෙම එකක් නෑ මේකේ අවසන් කතාව. ඒ කියන්නේ ආයෙත් ඒ විෂය දන්නේ. ඒ සබ්ජෙක්ට් එක දන්නේ. ඉතින් එතකොට දැන් ඔන්න ඔය භාවනාවේදී ඔන්න ඔතන අපි තේරුම් ගන්න ඕනේ දේ තමයි ඒ භාවනා කරගෙන යන යෝගාවචරයා තමන් ගෙවන් කරපු දේ ගැන සතුටු වෙනවා. මම මෙන්න මෙච්චර ටිකක් ගෙවන් කරා. හැබැයි පූර්ණත්වයේ ගැන අදහස් නැහැ. පූර්ණත්වයේ තියෙන අදහස් මනුස්සය හැම වෙලෙම දුකෙන් ඉන්නේ. අයියෝ මට තාම රාගේ එනවනේ. අයියෝ මට තාම මේ ෆීලිං එනවනේ කියලා එයා ඉන්නේ අර පූර්ණ රාගේ නැති හිතක සීනයක්නේ. දේශේ නැති සිතක මොනවත් කෙලෙස් නැති හිතක සීනකිනේ. ඉතින් ඒ මනුස්සයා හැමදාම අඬ ඉන්නේ. හැමදාම ඉන්නේ අයියෝ තාම බැරි වුණා මට හරියට මේක කරගන්න. අපි එහෙම එකන්නේ. අපි ගෙවන් කරපු දේ ගැන අපි සතුටින් ඉන්නා ඉච්චරයි. අපි මේ ටික ගෙවන් කළානේ දැන්. මෙච්චර ගොඩක් මේ විශාල බන්ධනයක් කැඩුවානේ මෙහෙට ඇවිල්ලා. ඒ ඇතිනේ හොඳට මේ ගැන ෆුල් සැටිස්. කොච්චර බැඳීමක්ද ගෙවල් දොරවල් ඔක්කොම කඩනවා කියන්නේ ওই ඥාති සම්බන්ධතා කඩනවා කියන්නේ ඉන්න අමාරු ඉන්නවා නිකන්. හින වදනේ ඇනනේ. බැඳීම් කියන ඕවා කඩලා ආපු එකම අප්පා ලොකු ඉවරක්නේ. ඔය ගෙවල් දොරවල් අරක බාන ඥාති සහෝදරයෝ අම්මා තාත්තා කැඩුවා කියන එකේම මොච්චර සැනසෙල්ලක්ද. ඒකම කොච්චර නිවනක්ද. ඒක එච්චරයි අපි ඒකට ෆුල් සැටිස් වෙන්න ගන්න. ආන්ගේ සැටිස් ඒ ප්‍රමෝදයේ තියෙනවා නම් ඒ ප්‍රමෝදයත් එක්ක තමයි මේ ආධ්‍යාත්මික ගමන යන්නේ. එහෙම නැතිනම් අරක නෑ මේක නෑ ගියොත් මෙහෙට ආවත් මූණෙල්ලන් ඉන්න පුළුවන්. හෙන ගහලා වගේ ඉන්න පුළුවන්. අරක ලැබුන්නේ නෑ තාම අරක නේ. කොහොමද පූර්ණත්වයේ සීනේ. ඉවර කරන්න සීනේ. එන්ඩ් එකට යන්න සීනේ. ඒකයි අන්න ඒ පැටර්න් එක හදා ගන්න ඕන. එහෙම නැත්නම් මේ ආධ්‍යාත්මික කතාව කියන්නේ මොකක්ද කියලා හරියට තේරෙන්නේ නෑ. අපි බලන්නේ රහත් වෙලා ඉවර කරන්න. බුදු වෙලා ඉවර කරන්න. ඉවර කර ගැනීම සී කලබලයක ඉන්නවා. අපි අන්න ඕකෙන් මනස ඕකෙන් අයින් වෙන්න. ඒකෙන් දුරස් වෙන්න අවසානය ගැන අදහසක් නෑ. වර්තමානයේ තුල අපි මේ ගමනේ තුල ඉන්නේ. ගමන තුලමයි ඉන්නේ. වැඩේමයි ඉන්නේ. ඇක්ටිව් එකේමයි ඉන්නේ. අපි නිනිවෙන්න අදහසක් නෑ කවදාවත්. ඉතින් එතකොට පරිපූර්ණත්වයට වෙන්න අදහසක් නෑ. එතකොට ඔබට ජීවිතේ හම්බෙයි. දැන් ඔබ ඉන්නේ දිවිල් එක. ඒ ජීවිතයක් නෑ. කෙලවරක යන්න හදිස්සියකින් ඉන්නේ. ඒක වෙන්නේත් නැති එකක්. කවදාකවත් වෙන්නත් බැරි එකක්. මොකද ඔබ රාගේ නැතුව ඉන්න ගියාට ඕකේ ඉන්න බෑ. ඕක අනිත් පැත්තේ දැන් රාගේ කියන්නේ මේ පැත්තේ විරාගේ ආවගෙන ආයේ කොහෙන් හරි ওই රාගේ පනිනවම. ඔය දෙපැත්තක සාපේක්ෂ කියන්නේ තියෙන්නේ. ඕක මේ සතුටේ ඉන්න ගියාට සතුට තිබ්බොත් අනිත් පැත්තේ දුක පනිනව කොහෙන් හරි. ඉතින් ආයේ අඬ ඉන්න. අනික බයෙන් ඉන්නන කොයි වෙලේ පනිද්ද දන්නේ නැනේ දුක. කොයි වෙලේ රාගේ පනිද්ද දන්නේ නැහැ දේශේ. ඉතින් මේ පූර්ණත්වයේ සිහිනේ ඉන්න කෙනා හරි ටෙන්ෂන්. හරි බයයි. කොයි වෙලේ මොකක් වෙයිද දන්නේ නැහැ. එතකොට වෙන්නේ ඉතින් එයාට එහෙනම් ඉතින් අර හිමා කැලේකට ගිහිල්ලා ගල් එකකට වෙලාම ඉන්න ඕනේ. මොකද කොයි වෙලේ පණිත් දන්නේ නැනේ ওই රාගේ මිනිස්සු දැක්කට පස්සේ. ඉතින් ඒ මිනිස්සයා හැම වෙලේම බලනවා පැත්තකට වෙලා අයින් වෙන්න. මොකද ඒ පූර්ණත්වයේ ওই පූර්ණත්වයේ කියන එක බැරි තියාගෙන ඉන්නත් එපා දැන් ඊට පස්සේ. ඔය දැන් හදපු හිත තියාගෙන ගල් එකක් අස්ස කරලා ඉන්න වෙනවා. ඒ කියන්නේ මිනිස්සයා බයයි මිනිස්සු අතරට එන්න. අපි මං කියන්නේ අපි කියන ශුන්‍යතාවේ පූර්ණත්වය කියන්නේ රාගයයි විරාගයයි දෙක එකතු වෙච්ච තැනකට අපි එනවා. නැතුව මේ රාගසිතෙන් අයින් කළා විරාගසිත පූර්ණත්වය කියලා හිතන් ඉන්නේ නැහැ. විරාගය කියන්නේ ඒක හැඩයක්. ඒක පූර්ණත්වය නෙමෙයි. ඒක අනිත් හැඩේ බවට පරිවේගයෙන් මේක පරිවර්තනයක තියෙන්නේ. මේ දෙක මාරු වෙනවා සිතේ. සිත මේ දෙකේ චේන්ජ් වෙනවා. වෙනස් වෙනවා. රාගය විරාගයටත් ඒක රාගයටත්. ඒ චේන්ජ් අපි ඒක තේරුම් ගන්නවා. බලන්නකො වෙලාවකට සිත මේ මුකුත් එපා මොනවාත් එපා කියලා ඉන්නවා. උන ආයෙ පොඩ්ඩක් මැසේජ් එකක් දාලා බලනවා පොඩි ආදරේ ආයෙ ෆීලිං එකක් එනවා. උන ආයෙ ඒක එපා වෙනවා. මොන කරදරයක්ද මේක කියලා උන ආයෙ හිතන සින්දුවක්වත් අහනවා.
ෆිල්ම් එකක් බලනවා පොඩ්ඩක් කියලා ඕම් බලන්න යනවා ආයෙත් එපා වෙනවා ඒක. ඊට පස්සේ ආයෙත් ඕන වෙනවා. ඉතින් ඔය වගේ නිකම් මේක චේන්ජ් එක තියෙන. ඒ නිසා ඔය දෙකින් එක පැත්තක් පූර්ණත්වයේ අල්ලන කෙනා හිර වෙනවා. දුක් වෙවි ඉන්න වෙනවා. ඔය දෙක අපි එකට එකතු කරනවා. රාගයට විරාගයත් විරාගයට රාගයත් දෙක එකතු කරපුවොත් හිත තුල අපි පූර්ණත්වය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. එතන පූර්ණත්වය කියන අදහසක් නැහැ. අපරිපූර්ණත්වයේ ප්‍රතික්ෂේප කිරීමකුත් නැහැ. ඉතින් එතකොට දැන් ඔන්න ඔය විදිහ අපි තේරුම් ගත්තට පස්සේ මෙන්න මේක තමයි භාවනාව කියලා කියන්නේ. මේක ඍණාත්මක ගමනක් සහ මේකේ Taman ගෙවපු ටික ගන්න පුල්ම සතුටු වීමක් තියෙනවා. ඒකට ප්‍රමෝද කරනවා, ඒකට හිත සතුටු කරනවා, ගෙවම් කරපු ටික ගැන. අන්න එතකොට තමයි අපේ ඊතුරු ටික කඩන්න හයිය එන්නේ. හරි දැන් අපි ධානා මට්ටමට ගියොත් එහෙම අපි දැන් අද කතා කරන්න හදන මාතෘකාවේ දැන් දෙවනි ධානය ඉඳලා තුන්වෙනි ධානයට යද්දී මෙන්න මෙහෙම තේරුම් ගන්න උපමාවක් හැටියට. දැන් අපි හිතමු අපි දැන් මේක විස්තර කරගෙන ආවේ අපි ගිය සතියේ ඉඳලාම මේ පරියන්කයට සාපේක්ෂකෝනේ. හරි දැන් මම ආයෙත් පරියන්කයට සාපේක්ෂව මෙහෙම උපමාවක් කියන්නම්. දැන් මම මේ විදිහට මේ වාඩි වෙලා මම දැන් මෙතන කියලා කයට හිත ගන්නවා. කයට හිත අරගෙන තේරුම් ගන්න අසතියේ ලක්ෂණයක් තියෙනවා. ඒක තමයි මේ පිලාපන ලක්ෂණය. බුදුහාඳුරෝ කියනවා මේ අසතියේ තියෙනවා මේ පිලාපයින ගතිය. පොළ අර නිකන් අර මේ අපි අර වතුරට ගල් පෙත්ත වගේ විසි කරාම අර පැන යන්නේ. ඒක කිදා බහින්නේ වතුරට මේ පැත්ත හරවලා ගලක් මෙහෙම විසි කරාම පැත්ත පැනලා යනවා. මෙහෙම පැන යනවා. ඒ වගේ පැන යන ස්වરૂපයක් මේ සිතේ තියෙනවා. කියන්නේ කිසිම දෙයකට කිඳා බහින්නේ නැහැ. කිසිම දෙයකට කිඳා බහින්නේ පොළා පනින ගතියක්. රබර් බෝලේ අතහැරපු ගමන් පිටට පයින්නවනේ. ඒ වගේ රබර් බෝලේ මෙහෙම ගැහුවාම බම්පෙවි යනවා මිසක් ඒක බැහැලා හිටින්නේ නැහැ පොළවේ. බම්පර් වෙවි යනවා. ආන්ගේ වගේ මේ මනසේ තියෙනවා මේ අරමුණක ඉන්නේ නැහැ. වර්තමානයේ හිටපන් කිව්වට ඉන්නේ නැහැ. පොළා පයින් ගතියක් එන්න ගන්නවා. ඒ පිලාපන ලක්ෂණය. ඒක වෙන්නවා පිලාපන ලක්ෂණය තමයි අසතියේ ස්වභාවය. ඒතකොට සතිය කියන්නේ අපිලාපන ලක්ෂණ. අපිලාපන ලක්ෂණය කියලා කියන්නේ හරියට දැන් මෙහෙම හිතන්නකෝ දැන් අපි ගෑරුප්පුවක් අරගෙන පපඩණයකට ගැහුවා කියන්නකෝ. පපඩණේ තරස් ගාලා කඩලා යනවානේ. ගෑරුප්පුවකින් පපඩම් ගන්න අමාරුනේ. ගෑරුප්පුවක් අරන් පපඩම දහිර කර ගන්නත් බෑ. එහෙම බැලන්ස් එක ගන්න අමාරුයි. මෙහෙන් අපදී අර එහෙම වැටෙනවා. ඉතින් ඒ නිසා ගෑරුප්පුවකින් පපඩම් ගන්න ගියාම අමාරුයි. ඊට වඩා ලේසි අතින් ගෑරුප්පු පාල්පොඩේ ගන්න එක. පපඩම් වගේ දෙකක් ගන්න බෑ ගෑරුප්පුවක් අරගෙන එහෙම මෙහෙන් හැදෙනවයි කැඩෙනවයි කුඩු වෙනවයි. ඔක ගහන්න බෑ. හැබැයි තේරුම් ගන්න දැන් අපි ගත්තොත් බාගෙට තැම්පිච්ච අලයක් වගේ ගත්තොත් අල ගත්තොත් මෙහෙම ගහපු ගමන් අස්සට බහිනවා. ඒක කන්න ලේසි චිප්ස් එකක් හරි අල එකකට හරි ගැහුවා ගහලා මෙහෙම ගෑරුප්පුවෙන් කන්න ලේසි අල වගේ දෙයක්. එයි මොකද ගෑරුප්පුව ඇන්න ගමන්ම බහිනවා. ඉතින් අපිට බුරුම් පණ්ඩිතාරෝ සතිය ගැන ගද්දී උපමාවට ගත්තේ ගෑරුප්පුවේ උපමාව. ගෑරුප්පුවේ උපමාව අරගත්තා. ගෑරුප්පුවේ අර අල ගෙඩියකට බහිනවා වගේ ගෑරුප්පුවේ මෙහෙම ඇන්නාම අල ගෙඩියකට බහිනවා වගේ හොඳට අස්සට මේ සතිය කියන එක මුලදී හඳුනාට පස්සේ සතිය කියන එක අපිට සෙට් වුණාට පස්සේ තියෙන ලක්ෂණය තමයි මෙහෙම හොඳට අරමුණට කිඳා බහින ගතියක් එනවා. අපිට තේරෙන්න පටන් ගන්නවා දැන් හොඳ සක්මනක් කළා මෙහෙම හොඳට බලන්න හොඳ පැයක් විතර සක්මන් කරලා ඇවිල්ලා වාඩි වෙන්න. වාඩි වෙච්ච ගමන් ටක් ගාලා කයට කිඳා බහිනවා සිත. ටක් ගාලා ඒක දැනෙන්න ගන්න. හැබැයි හොඳ සක්මනක් කරන්න ඕනේ. ඒක හොඳට පැයකමාරක් විතර මං කියනකොට කරලා බලන්න සක්මනක් කරලා ඇවිල්ලා වාඩි වෙන්න හොඳට නාලා කරලා හොඳට නාලා කරලා දැන් හොඳ සක්මනක් කරලා ඇවිල්ලා හොඳට වාඩි වුණාට පස්සේ ඔබට තේරෙයි ආයි හිත විසිරෙන්නේ නැහැ. එහෙට මෙහෙට දුවන්නේ වාඩි වෙච්ච ඉරියව්වට හොඳට එනවා සහ ඇඟටත් පහසුයි. මොකද ඇඟත් දැන් පැයක් එකමාරක් හොඳට ඇවිදලානේ ඉන්නේ. ශරීරයටත් ඕනේ පොඩ්ඩක් තැම්පත් වෙලා ඉන්න රෙස්ට් එකක් කයට. කයත් හරි කැමති වාඩි වෙලා ඉන්නවට. කයටත් හරි ආසයි. කයටත් ඕනේ රෙස්ට් එක. කයටත් දැන් හොඳට පැයකමාරක් හොඳට සක්මන් කරලා වාඩි වුණාම කය කිසිම කරදරයක් කරන්නේ නැහැ. කය කියන හොඳට තැම්පත් වෙලා දිනවා. කය හොඳට කිඳා බහින. අර පොලාපයින් ගතිය නෑ දුර දුවන ගතිය. හැබැයි පොඩ්ඩක් කතාවත් අඩු කරලා එන්න ඕනේ. මොකද නිකන් අර ගොඩාක් කයිවාරුවක් ගහලා ඇවිල්ලා වාඩිනොත් දඩබඩ ගාලා දුවනවා. අර කතා කරපු වෙලාව රිවයින් වෙන්න ගන්නවා. ඒකත් කරදරයි. වැඩි කතා කරන්න යන්නේ නැතුව වැඩි අනවශ්‍ය කතා අතහැරලා හොඳ සක්මනක් කරලා ඇවිල්ලා බලන්න ශාලාවේ පරියන්කයක් කරලා ඔබට මේකේ ආනිසංස තේරෙයි.
හැබැයි ටිකක් ඔය නිදිමත එන්නත් එපා. එහෙම වුණොත් එහෙම ආයෙත් වැක් කරනවා. නිදිමත නැතුව හොඳට කරලා එහෙම අනාලා කරලා පිරිසුදු වෙලා ඇවිල්ලා ඔහොම අපි ආවට පස්සේ මේකේ තියෙනවානේ මේ කියන හොඳට අරමුණට கிඳා බහින ගතිය. අරමුණට මෙහෙම ගන්න කර්මස්ථානෙට බහින ගතිය. ඒක සමාට ඕන එකක් වෙන්න පුළුවන්. ඒක ආනාපාන සතිය වෙන්න පුළුවන්. පිම්බීම හැංගීම වෙන්න පුළුවන්. මේ එහෙම නැත්නම් සක්මන කරද්දී සක්මනේ පාදේ වදින තැන වෙන්න පුළුවන්. ඕනම තැන. එහෙම නැත්නම් ඕනේ අය Tamanට ප්‍රකටව දැන්න අරමුණ ගමුකෝ. ඒ අරමුණට කොහෙම රිංගන ගතියක් එනවා. සතිය හොඳට සෙට් වුණා. හොඳට සතිය මුලදී පීටිවාම අරමුණට මෙහෙම හොඳට නිකන් ආයාසයෙන් ඕන්නේ යන්නෙම නෑ නිකන් බහිනවා අස්සට. මම දන්නේ හොඳට මේ සතිය හැදිච්ච අයට තේරෙලා ඇති පුරුදු කරපු අය ඉන්නවනම් මෙන්න මේ ලක්ෂණේ එනවා. සතිය හොඳට වැඩෙද්දි මේ ඒ අරමුණට கிඳා බහින ගතිය. හරියට නිකන් ගෑරුප්පුව බැස්සෙවෝ වගේ. අල කෑල්ලකට. හොඳට හිර වෙලා හිටිනවා. හොඳට නිමිත්ත හිර වෙන්න ගන්නවා. අරමුණට හිට සෙට් වෙන්න පටන් ගන්නවා. මෙහෙම සෙට් වෙලා හිටියට පස්සේ අපි දැන් මේකටම මෙහෙම ફોකස් කරගෙන යද්දී මේකට මෙහෙම ફોකස් කරගෙන යද්දී එන්න මේක හොඳට கிඳා බහින්න අපි අර ඊයේ සාකච්ඡා කළා වගේ අපිට තේරෙන්න පටන් ගන්නවා මේකේ එක මොහොතක්වත් නැවතිලා නැහැ කිසිම අරමුණක්. දිගට නැහැ. දැන් උණුසුම ගතිය ආවට උණුසුම වෙනස් වීගෙන යනවා. සීතල වෙනස් වෙනවා. මෘදු බව වෙනස් වෙනවා. ගොරෝසු බව වෙනස් වෙනවා කියලා අන්න එතකොට අපිව කොටු වෙනවා ධාතු ලක්ෂණ වලට. කායානුපස්සනාව කරද්දී කායානුපස්සනාවේ අන්තිමට අපිට හුස්ම පේන්නේත් නැහැ. කය දැනෙන්නෙත් නැහැ. සමහරට දැනෙන්නේ අර තද ගතියක්, මෘදු ගතියක්, සීතල ගතියක්. මොකක් හරි ධාතු ලක්ෂණ. කියලා අපේ හිත කොටු වෙනවා ධාතු ලක්ෂණයකට. හිත ඒකාග්‍රත වෙනවා කොටු වුණාට පස්සේ ධාතු ලක්ෂණයකට මේ ධාතු ලක්ෂණය හොඳට පේනවා. හැබැයි හොඳට මේ ප්‍රකට වෙද්දි වර්තමානයේ Tamanට දැනෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගේ සමහර අයට මුලින්ම දැනෙන ආනාපානසති වායෝ ධාතුවනේ. ඊට සාපේක්ෂව හුස්ම ගෙවිලා ගිහිල්ලා හුස්මේ තියෙන ගොරෝසු ගතිය. සීතල ගතිය. කයේ දැනෙන කය නම් කයේ දැනෙන රත් වෙන ගතිය. කයේ තියෙන ගල් ගෙවෙන ගතිය. මේක හොඳට මේ තද වෙන ගතිය, කය හිර වෙන ගතිය, කය දරදඬු වෙන ගතිය මේක හොඳට දැනෙන්න ගන්න. ඒක හුස්මෙන් දැනෙනවා, එක්ක මුළු බොඩි එකේම දැනෙනවා. මුළු ශරීරයෙන් මේ තද ගතිය එන්න පටන් ගන්නවා. අන්න එතකොට මෙන්න මේ විදිහට භාවනා කරගෙන යද්දි මෙන්න මේක දැනුණාට පස්සේ දැන් මේක මට හොඳට තේරෙන්න පටන් ගන්නට පස්සේ මම ඊට පස්සේ ඔක වර්ගීකරණය කරේ නැත්තම් මේක හොඳයි මේක නරකයි එහෙම බෙදුවේ නැත්තම් හොඳ නරක බෙදන්නේ නැතුව මේක මෙහෙම බලාගෙන හිටියොත් සිහියේ මේ තද ගතිය ඇයි මට මේ අහන්න යන්න එපා. අපි අහනවානේ ඇයි මේ කය ඔළුව බරයි වගේ දැනෙන්නේ? ඇයි මේ ඇඟ හිර වෙලා වගේ දැනෙන්නේ? ඇයි මේ සීතල වෙලා ගිහිල්ලාද? ඒව අහන්න යන්න එපා. ඇයි කියලා අහන්න එපා කොයිලාකවත්. මේ අපේ ලොකුම ප්‍රශ්නේ ඇයි එහෙම ඒකට ඉතිගේ ධර්මතාවයක් තමයි. අපි කරන්න ඕනේ ඇයි කියලා අහනවට වඩා ඒකත් එක්ක සිහියෙන් ඉන්න. මේ වෙලාවේ තද ගතිය, මේ වෙලාවේ හීතල ගතිය, මේ වෙලාවේ කැළඹිච්ච ගතිය. කියලා මේ ධාතු වශයෙන් ඔක තේරුම් ගන්න. මේක මේ මගේ හෝ පිට එකක් නෙවෙයි. මේක මේ කකුල අතේ පය එකක් නෙවෙයි. මේක මේ ඒ ධාතු ලක්ෂණ වශයෙන් තේරුම් ගන්න. ඒක හිතන්න ඕනෙත් නෑ පට ව්‍යාපෝ තේජෝ කියලා. හිතනවා නෙමෙයි දැනීමත් එක්ක ඉන්නවා. ඒ දැනීමත් එක්ක මෙහෙම වර්තමානයේ හිටියට පස්සේ අපි මේක බලනවා ටික ටික ආරම්භයේ මේ ඒ කියන්නේ මුලින් පේන්නේ අපිට මේක යම් ගොරෝසු මට්ටම්. ගොරෝසු තද ගති මුදුක කියන්නේ හුස්ම වුණත් මැද තේන්නේ. මැදට සාපේක්ෂව අපි ඊයේ මතක් කරේ මැදට සාපේක්ෂකව මේකේ මුල බලාගෙන යද්දි හේතුව බලන් යද්දි තේන්නේ බොහෝම සියුම් තැනකින් ඉඳලා තමයි මේක ගොරෝසු වෙන්නේ. සිතවිල්ල බොහොම ලා මට්ටමක ඉඳලා තමයි මේ ගොරෝසු වෙලා නිකන් කය වචනෙන් ක්‍රියාත්මක වෙන මට්ටමට ටෆ් වෙන්නේ. ඒ වගේ හැම එකක්ම මේ පැටර්න් එක තියෙන්නේ. මේ වේදනාව වුණත් දුක්ඛ වේදනාව වුණත් දුකක් නැති හරීම සැහැල්ලු තැනක ඉඳලා මුකුත් නොදැනෙන තැනක ඉඳලා පොඩ තමයි වේද තද වෙලා දැඩි වෙලා අමාරු වෙලා කකුල දරා ගන්න බැරි කපන කොටන වේදනාවකට එන්නේ. මේ වගේ අපිට බලද්දි තේරෙනවා හරීම වේදනාව අඩු තැනක ඉඳලා තමයි වැඩි වේදනාවකට යන්නේ. සිතවිල්ල දැනෙන්නේ නැති ලා ඡායා මාත්‍රක ඉඳලා තමයි ඔය ඝන මට්ටමට ගොරෝසු වෙන්නේ. හුස්ම ගත්තත් සිතවිලි ගත්තත් වේදනා ගත්තත් මේ හැම දෙයකම අපිට පේනවා මේ හරීම පොඩි. දැන් හිතන්නකෝ දැන් මේ දේශනාවට වාඩි වෙන්න ඉස්සෙල්ලා අපේ කකුල එහෙම තිබ්බේ නෑනේ අමාරු. දැන් බලනවා එහෙට හැරෙනවා මෙහෙට හැරෙනවා. දැන් මේක වේදනාවක් කියලා. මේක පාට වුණාද නෑ. ටික ටික මුකුත්ම වේදනාවක් නැති තැනක ඉඳලා
පොඩ්ඩ ඒක කියන්නේ එක මොහොතකවත් එක නතර වෙලා තිබිලා නැහැ. ඒ සැහැල්ලුව කියලා අපිට බෙන්නේ නතර වෙලා තිනවා කියන නතර වෙලා තිබිලා නැහැ සැහැල්ලුව. සැහැල්ලුව ගොරෝසු වේදනාවක් බවට පරිවර්තනය වෙලා. කියන්නේ එහෙනම් අපිට තේරෙනවා මේ වර්තමානයේ තියෙන මේ විපරිණාමය. මේක මොහොතකවත් රැඳිලා තියෙන දෙයක් නෑ. චිත්තක්ෂණයක්වත් පවතින්නක් නෑ. තිතියක් කතා කරන්න බෑ. තිතියක් පැවැත්මක් ගැන කතා කරගන්න බැරි වෙනවා අපිට. මේකේ තියෙන්නේ සම්පූර්ණ මෙන්න මේ කියන ගොරෝසු සියුම් තැනකින් පටන් අලන් ගොරෝසු වෙලා ආයෙත් නොදැනී යන මට්ටමට ගිහිල්ලා නැති වෙලා හිස් වෙලා යනවා. හැම අරමුණකම තියෙන්නේ මෙන්න මේක. අපි ඊයේ ඔන්න ඔතෙන්ට නිකන් කතා කළා. ඔකට අපි කිව්වා සම්මස්සන ඥාන අවස්ථාව කියලා. මුල මැද අග පේන්න පටන් ගන්නවා. හිස් තැනක ඉඳලා මුකුත් නොදැනෙන තැනක ඉඳලා ගොරෝසු වෙලා ආයෙත් ඒ අරමුණ මුකුත් නොදැනෙන තැනටම යන්නේ. ඒක හුස්මක් ගත්තත්, සද්දයක් ගත්තත්, රස කෑමක රසයක් ගත්තත් ඕන පංචේන්ද්‍රිය ඕන අරමුණක් බලන්න ඊට පස්සේ. ඕනම අරමුණක් ගත්තත් ඔය පැටර්න් එක තමයි තියෙන්නේ. සම්මස්සන ඥාන අවස්ථාව කියන්නේ ඔය ලක්ෂණය තමයි හැම තැනකම හැම අරමුණකම ආයතන හයෙන් ගන්න ඕන අරමුණක තියෙන ඔච්චරයි. ලිංගිකත්වයට ගියත් ඔච්චරයි. සෙක්ස් කරන්න ගියත්, ඩ්‍රග්ස් වලට ගියත් මොකක් ගියත් ඔච්චරයි. ඕනම තැනක තියෙන්නේ ඔය මුකුත් නොදැන තැනින් අර උච්චම තැනට ගිහිල්ලා සතුට ආයෝක හිස් වෙලා නැතිලා තැනට යනවා. එච්චර තමයි හැම තැනකම ඔච්චරයි තියෙන්නේ. ඊට පස්සේ අපි අර ගොරෝසු මට්ටම තියාගන්න තමයි ආය ඩ්‍රග්ස් එක ගන්න. ආය අර ඒ ලෙවල් එක තියාගන්න ඕනේ. ආය ලිංගිකත්වය ගන්න. ආය කෑම කනවා. කාලා අර ගොරෝසු මට්ටම තියාගන්න try කරනවා. try කරාට බෑ. try කරාට ඒක මුකුත් නැති බවට යනවා. එපා වීමක් බවට යනවා. මේක තමයි ඊට පස්සේ අපිට අන්න එතකොට භාවනාව කියන එක. එතකොට අපි එහෙම කමටහන තුලින් ඕක තේරුම් ගත්තට ඊට පස්සේ ඕක හැම තැනකම ඔච්චරම තමයි තියෙන්නේ. උපාද ටිති භංගය. ගොරෝසු දැසියුන් තැනකින් ගොරෝසු වෙලා ආයෙ ගොරෝසු දෙය ආයෙ සියුම් වෙලා නොදෙනී ගිහිල්ලා යන එක. මේ හැම තැනකම මේක තියෙන්නේ කියලා තේරුම් ගන්න ඊට පස්සේ අපිට ඕක භාවනාවෙන් සෙට් වුණාට පස්සේ හැම තැනකම ඕක පේන්න ගන්නවා. වැඩ කරන්න ගියත්, සින්දුවක් අහන්න ගියත්, කණ්ඩ ගියත්, නාන්න ගියත්, මොකක් ගියත් එතකොට තේරුම් ගන්න එතකොට එනවා හෙන්න ගහන මූඩ් එකක්. අපි හිතන්නේ උපාද රීති භංගයේ දකිද්දි මාර දෙයක් එයි, රතු පාට එලියක් එයි, මාර හැපිනස් එකක් එයි, මාර ජොලියක් එයි කියලා. ජොලි මොකක්වත් නැහැ. ගොඩ ගිනොත් ලොකු දෙයක්. මොකද ඇයි යකෝර මේ හුස්මක් අස්සේ දැක්කේ මේ හට ගෙවිලා හිමුත් යන මේක මෙන්න දැන් හැම එකම මේක පේන්න ගන්න හැම මොහොතකම මේක දකින්න ගන්නවා. එතකොට මෙලෝදියක් රස කරන්න බැරි වෙනවා ජීවිතේ. කෑමක් කන්න ගියත් එච්චරයි. අන්තිමට ගිහලා එකමාර තැනට යනවා. එකම අරයිගේ රසයක් දැලා ආයෙත් නිරස තැනට යනවා. රස නැති තැනට යනවා. සින්දුවක් ඇහුවත් ඒක ළඟ පේනවා. ඒකනේ වැඩේ තියෙන්නේ. ඉස්සර ඕක හෙන දුර වගේනේ පේන්නේ. දැන් මේ ළඟ ඔය අරමුණු වල ඔය තියෙන උපාදිතී භංගය ඇස්සේ තියෙන හිස් බව පේන්න ගන්නවා. කොම්බේ එන්න ගන්නවා. හැම දෙයකම ගෙවි යෑම පේන්න ගන්නවා. ගෙවි යෑම පේන්න ගත්තාම මහා නිකන් තේරෙන්න ගන්නවා මේ මිනිස්සු කට්ටිය කොච්චර එක මෙහි හිටියත් මම තනි වෙලා වගේ. අප්පිරියයි වගේ. එපා වෙලා වගේ. කියන්නේ ඉන්නවා ඔක්කොමලා හිනාත් වෙන්න පුළුවන් සෙල්ලම් කරන්න ගියත් මේ ඔක්කොම අවකාශය ඔක්කොම නතර වෙලා නිකන් සෙල්ලම් කරන්න ගියත් මේ දඟලනවා උඩ පයින්නවා කියලා දන්නවා. දැන්නට මුකුත් නෑ නිකන් ඇතුළ. ඒ කියන්නේ මොනවාක්වත් නෑ සෙල්ලම් කරුවත් දැඟලුවත් අන්තිමට. ඒ වගේ මහා අමුතු තැනකට එනවා භාවනා ජීවිතේ. ඒ කියන්නේ ඒක අපි හිතනවා මේ භූමි දෝෂයක්ද දන්නේත් නෑ. භූමිය මොකක් හරි අවුලක් වෙලාද මගේ ට්‍රැක් ගිහිල්ලාද දන්නේත් නෑ. මොකක් හරි පරණ කර්මයක් පරිසම්පන්නවත් දන්නේත් නෑ. මේක නිකන් පරණ කර්මයක්ද දන්නේත් නෑ. භූමි දෝෂයක් දන්නේ නෑ. මේ ගුරුවරයා මොකක් හරි ටෙක්නික් ටික මට කියලා දීලා නැද්ද දන්නේ නෑ. බාගෙට දන්නේ මොනවා හරි වැරදි ක්‍රමයක් දීලාද කියලා තේරුම් ගන්න. ඒකට කරන්න දෙයක් නෑ. මේ මාර්ගේ වැඩුවොත් ඔතෙන්ට එනවම තමයි. අන්තිමට හැම අරමුණකම ඔය නීරස තැන්ට යනවා. මොනවා කෑවත් මොනවා බිව්වත් මොනවා ඇහුවත් මොන ෆිල්ම් බැලුවත් ඊට පස්සේ ඉතින් මොන ෆිල්ම්ද කියලා පයින් ගහලා යන්න ඉදිනවා. මොන සින්දුද මොන භාවනාද කියලා ඒ තරම්ම සමහර අයට දේශයක් එනවා ඒකට. ඒයි මොකද දැන් මොන මගුල කළාද යකෝ අමුසොහනක් නෙදීන්නේ. මොනවා කර මේ ඉස්සර ජොලි වෙන්න කරපු හැමදේම කරාට කිසිම ෆීලිං එකක් එන්නේ නැහැ. ඉස්සර පාළු වෙද්දි මොන හරි කළාම මේක නැති වෙනවා. පාළු වුණාට පස්සේ ඔය පික්නික් එකක් යනවා රවුමක් දුවනවා සින්දුවක් අහනවා ඩ්‍රින්ක්ස් එකක් ගන්නවා කොයි ඉවරයි ඊට පස්සේ මේක මොනවා කරන්න ගියත් ඒක වහන්න බැරි වෙනවා.
මොනවා කරන්න ගියත් හැම අරමුණකම ඒ එතෙන්ටම සෙට් වෙනවා. ඒකම සෙට් වෙනවා. ඒකම සෙට් වෙන්න ගන්නවා. එන්න එතකොට තමයි මිනිස්සෙක්ට ඔන්න ඔය කාට තමයි මන් දන්නේ ආධ්‍යාත්මිකයේ පන්නන්න අමාරු දැන. 99%ක්ම උතෙන්දී හැලෙනවා. මට හම්බෙච්ච භාවනා ලෝකෙදී මොකද මම දන්නේ මහානකම වුණත් අත කරන්න දෙයක් නැති ඒක මොනවා කරන්නද? ඉතින් ඒක කවදා හරි දවසක ඕක 100 හරහා පැන්නුවොත් හරි. ඔය කට්ට පැන්නන්නේ නැතුව මොකද හේතුව මම මේ පාත් එක වඩන ප්‍රමාණයට මාව ඔය ශුන්‍ය ස්වභාවයට පත් කරනවා. ශුන්‍ය ස්වභාවයට මම බැලන්ස් උනේ නැත්තම් තමයි ඕක වෙන්නේ. ඒකයි මම කියන්නේ මිනිස්සෙට ශුන්‍යතා සමාපatti එකපාර දෙන්න හොඳ නැහැ. ඒක එයාට අවුලක්. ඒක එකපාරට කෙනෙක් නිබ්බාන ධාතුව දැක්කොත් එහෙම ඒ මිනිස්සයා කොහොම දරන්නද ඒක? කොහොම මිනිස්සෙක් එක කරන්නේ? සබාදහමත් ඒ මිනිස්සයාව බැලන්ස් කර පොඩ යාව රින්ගන්න එයාට දරන්න පුළුවන් මට්ටමට. දැන් වැඩේ දිහේ දැන් මේ දේශනා අපි හැමදාම කරද්දී පොඩි අවුලක් තියෙනවා. මෙහෙම එක දිගට දේශනා යද්දී මේ හයි ආහාර හම්බ වෙනවා. කියන්නේ හයි ප්‍රෝටීන් කෑම හම්බ වෙනවා. හැබැයි ව්‍යායාම කළේ නැත්තම් ලෙඩ වෙන්න පටන් ගන්නවා. මොකද මේ ආහාර දේශනාවට සාපේක්ෂව ඔබත් කිඳා බහින්න ඕනේ ඒ කියන ධර්මතාවයත් එක්ක. එහෙම නැතිනම් බුදේ මේ දෙක අන්බැලන්ස් වුණාම ලොකු ආහාර කාලා මේ නිර්වාණ ගැන එන්ඩ් එක ගැන හයි ප්‍රෝටීන් ආහාර අරගෙන එක්සර්සයිස් කරන්නේ නැහැ වගේ. ව්‍යායාම කරන්නේ නැතුන මේ මනුස්සයා ලෙඩ හැදිලා මැරෙනවා. මොකද ලොකු දෙයක් අහනවා ඒ අහන ප්‍රමාණයට මේ මනුස්සයා රින්ගන්නේ නැහැ ඒකට. ඒ මනුස්සයා ඒකත් එක්ක එකතු වෙන්නේ නැහැ. ඊට වඩා හොඳයි අර ගෙදර ගිහලා මාසෙකට සැරයක් අහන එක. එතකොට අර මනුස්සයාට අවුලක් වෙන්නේ නැහැ. යාගේ බැලන්ස් වෙනවා යාව. දැන් මේකේ වෙන්නේ මේ දේශනාවේ එනවනම් මීට සාපේක්ෂව බහින්න ඕනේ ආයකට. එහෙම නැත්තම් එයාගේ ආධ්‍යාත්මයේ සාපේකට අහු වෙනවා. එයි මොකද ලොකු කතාවක් අහනවා මේ මනුස්සයා ඉන්නේ වෙන පල්ලෙහා තැනක. ඒ මනුස්සයාට මේ දෙක බැලන්ස් කරගන්න බැරි වෙනවා. එයි ඇහෙන එකයි ඒකට මොකද එයා කැපවීම කරන්නෙත් නැහැ. කිව්වට භාවනා කරන්නෙත් නැහැ. කිව්වට සක්මන කරන්නෙත් නැහැ. මේ කාලා ඔය බුදියාක ඉන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ආත්මය අප්‍රිය වෙන්න බයි. බහින්නේ නැහැනේ කියනවට. කියන එක කරන්නේ. කියන එක කරන්නේ නැතුව බැලන්ස් එක නැති කරගන්න. ඒතර මේ පැත්තෙන් කණ්ඩ එනවා හයි ප්‍රෝටීන් එක උදේට. හයි ප්‍රෝටීන් ආහාර කනවා ගිහිල්ලා බුදියාගෙන. තින් ටික දවසක් යද්දී මේ මිනිස්සයාට ඒකයි කියන්නේ ඒ නේචර් එක කරන්නේ බැලන්ස් කිරිල්ලක් ඒක. ඒ දේශන අහනවා නම් ඊට සාපේක්ෂව මේ මිනිස්සයා ඒකට එකතු කරන්න ඕනේ. එකතු කැපවීම කරන්න ඕනේ. එහෙනම් නොහා ඉන්න ඕනේ නැත්තම්. නැත්නම් මේ මිනිස්සයා දරන්න බැරි වෙලා යනවා. මේ මිනිස්සයාට ඒ මොකද හයි ප්‍රෝටීන් කාලා පිම්බිලා ගිහිල්ලා දස්බර පුපුරලා යන්න වන්නවා ඊට පස්සේ. පුපුරලා යන්න පටන් ගන්නවා. ඒ සමානව වෙහෙසන්නේ. ඒ සමානව වීරිය කරන්නේ. ඒ සමානව මාර්ගේ වඩා ගන්න. වීරිය කරන එක පැත්තක දාලා තියෙනවා. උසාවි ඒක ඒ දෙක බැලන්ස් වෙන්න ඕනේ වීරිය. අහන දේශනාවල සාපේක්ෂව යා ඒකත් එක්ක ඥානය ගෙනියන්න ඕනේ. එහෙම වුණොත් බැලන්ස් නෑ. මට තේරෙන හැටියට ඒකයි ශුන්‍යතා ධර්මයේ තියෙන රහස ඒක. මේ පැත්තට මේක ගැඹුරට හිස් බවට අපිව ගෙනියද්දි ඊට සමානව මම ඒ සමානුපාතිකව ඒකත් එක්ක එකතු වෙන්න ඕනේ. එහෙම නැත්තම් මට තේරෙන්නේ මාව නිකන් කෙන වෙලා වගේ මට නිකන් අමු සීහිනක වහෝනක වගේ. එයි මම ඒකට මැච් වෙන්නේ නැහැ. මම ඒකත් දේශනාවත් එක්ක ඒකාත්මික වෙන්න යන්නේ නැහැ. ඉතින් එතකොට අන්න එතන ඩේන්ජරස් එකක් තියෙනවා. අන්න ඒක නිසා හොඳම දේ තේරුම් ගන්න තියෙන්නේ මේ පාත් එක වඩද්දී මට ඔය මේ සම්මාස්තර ඥාන අවස්ථාවේදී වෙන්නේ හැම දෙයකම ඔය කියන මුල්මල මැදාගවල ගෙවීමම තේරෙන්න ගන්නවා හිස් බවට යනවා. එතකොට අපිට මොනවා කළත් සින්දුවක් ඇහුවත් ඕක අස්සෙටත් සෙට් වෙන හිස් බව ගිහිලා. ෆිල්ම් එක බලුවත් ඕකෙත් අර මේ ෆිල්ම් එක යද්දි මට මම ඉන්නේ නතරලා ඇතුලේ බ්ලැන්ක් වෙලා. ෆිල්ම් එක යනවා මේ පැත්තේ. සින්දුව යනවා. ෆිල්ම් එක යනවා කනවා සෙල්ලම් කළාට මම ගිහිලා කනෙක්ට් වෙලා තියෙන්නේ අර කියන බ්ලැන්ක් එක. එතකොට මට හිතා ගන්න බෑ මට මේක රස කරන්න බෑ. මේකේ ෆීලිංස් දැනෙන්නේ නැහැ. මාව හැම තැනම ටක් ගාලා අර බ්ලැන්ක් මූඩ් එකට කනෙක්ට් වෙන්න ගන්නවා. ඉතින් එහෙම වුණාට පස්සේ මිනිස්සෙක් එයා තේරුම් ගන්න ඕනේ කතාව තමයි අන්න ඒකට එයා හුරු වෙන්න ඕනේ පොඩ යාගට වෙන පරිවර්තනය වෙනවානේ. යාව ඉක්මනට ගෙනිනවනේ බ්ලැන්ක් තැනකට. එයා ටික ඒකත් එක්ක ජීවත් වෙන්න හුරු වෙන්න ඕනේ. ඒක අමාරුයි ඒක බෑ අමු සෝහනක් කියලා දුවන්න යන්නේ නැතුව. නැත්නම් ඕක ඇතුලේ සතුටක් හොයන්න යන්නත් එපා. දැන් ඔය දේශනාවල අපි කරන ඊට පස්සේ සතුට එනවා කිව්වම කුතාම නෑනේ සතුට අයියෝ. ඊට තව විකාරයක් හදා ගන්නවා බ්ලැන්ක් එක ආසේ සතුටක් හොයන්න ගන්නවා. ඒක තව පිස්සුවක්. ඒකත් එක්ක ඉන්නවා මිසක් ඒ බ්ලැන්ක් එක නිවන කරන් ඉන්නවා මිසක් බ්ලැන්ක් එක ඇතුලේ නිවන හොයන්න යන්න එපා. ඒ හිස් බවම නිවන කියලා හිතාගෙන ගින්න. ඒකම ප්‍රීතිය කියලා හිතාගෙන ඉන්න. ඒක ආස්තේ ප්‍රමෝද වෙනකන් ඉන්න එපා.
ඒක ඇතුළේ සතුට වෙනකන් ඉන්න යන්න එපා. එතකොට තව වාදයක් වෙනවා ඕක. ඒ තාම නෑනේ කියලා දැන් හදිස්සි දැන් කෝ තාම ඔය කියන එක නෑනේ. අර රතු පාටයි කියූප එක අර එක පාට උඩ යනවා කියූප එක නෑනේ තාම. ඉතින් ඊට පස්සේ ඕක තව විකාරයක් ඊට පස්සේ. ඉතින් ඒ නිසා ඒක හරියට ඒ කරගෙන යද්දී ඒ වෙන්නේ ඒක අර හැමතැනකම අන්තිමට යාට භාවනාවක් කියලා එකක් නෑ. භාවනාවක් කියලා තේරෙන්නේ හැමතැනක පේන්නේ උපාද රීති භංගය තමයි. අය වෙන වාඩි වුණත් තියෙන්නේ ඔච්චරයි. සක්මන් කරන්න ගියත් ඔච්චරයි. නිකන් බුදියන් හිටියත් ඔච්චරයි. ෆිල්ම් එකක් බලන්න ගියත් ඔච්චරයි. හැම එකම එකම තැනකට සෙට් වෙනවා. මොකා කරන්න ගියත් එකම මූඩ් එකට තමයි කනෙක්ට් වෙන්නේ ගිහිල්ලා. අනේ ඒක තමයි යාට වෙන ප්‍රශ්නේ. ඒක යාට වෙන්න ගන්න ප්‍රශ්නේ ඒක තමයි. හැබැයි යා ඒ හිස් බවත් එක්ක ඒකට සමානුපාතිකව ඒක පිළි අරගත්තොත් ඇතුළේ. ඒක ජීවිතේ වෙන්න දුන්නොත් අර මුලදි මේක දිහා අමාරුයි. මොකද නිකන් අර එක පාට බය හිතනවානේ නීරස වෙලා යනවනේ ඇතුළේ. ඇතුළේ නීරස ගතියක් එන්න ගන්නවා. ඒ නිසා ටිකක් පොඩි අවුලක් එනවා. හැබැයි ඒත් ඔය එක ගෙවිලා යනවා පැය දෙක තුනක් යද්දි. ඒක ඔය ආයෙවිල්ලා පැය දෙකක් තිබිලා ඕකත් ගෙවිලා යනවා. ගෙවිලා යනවා. ඊට පස්සේ මෙහෙම මේ ඔය මූඩ් එකේ ඔහොම අපි කලබල වෙන්නේ නැතුව මාර්ගය අතහරින්න යන්නේ නැතුව මැරෙන්න යන්නෙත් නැතුව ඔය කරගෙන යන ටික කර ගුරුවරු මාරු කරන්න යන්නෙත් නැතුව තැම් මාරු කරන්න යන්නෙත් නැතුව ඔය මොනවාත් කලබල වෙන්නේ නැතුව ඔය කරගෙන යන එක ඔය විදිහටම නවත්තන්න නැතුව ප්‍රැක්ටිස් එක කරගෙන ගියොත් මොකද යාට දැන් භාවනා කියලා 아무තු දෙයක් නැහැ. මොක කළත් එකම ස්වභාවය. දවසේ පැය 24ම තියෙන්නේ ඔය හේන ගහපු මූඩ් එකට මොන අරමුණක් ගත්තත් යන්නේ ඔය ගෙවීමට පේනවා. ඕකම පේන්න පටන් ගන්නවා. මොන එකක් ගත්තත් විශේෂයක් නැතිලා ඔය මූඩ් එකට ගියාට පස්සේ ඊට පස්සේ දැන් එතකොට යාට විතක්ක ਵਿਚාර කරන්න වෙනම අරමුණක් නැහැ. වෙනම දැන් විතක්ක ਵਿਚාර කරන්න වෙනම කර්මස්ථානයක් කියලා භාවනා කමටහනක් නැහැ. හැම තැනකම තියෙන තිතිබංග ස්වභාවය පේන්නේ. ඒතොර යා එහෙම ඒකේ තුල පිළි අරගෙන ඒකත් එක්ක සමානුපාතික වෙලා ඉඳගත්තට පස්සේ ඊට පස්සේ තමයි ඔය ප්‍රීති කියන අවස්ථාව තියෙන්නේ. හැබැයි වැඩේ තියෙන්නේ මේක බණ වලින් කිව්වම මේක හොයනවා. හොයන්න ගියාම හම්බෙන්නේ නැහැ. ඒකයි වැඩේ. ඊට පස්සේ ඔය සම්මාසන ඥාණයට පස්සේ පේනවා සම්මාසන ඥාණය සහ මම මේ කරන්නේ ධානයයි විපස්සනා ඥානයයි මේ එකට කරන්න යන්නේ. දැන් වැඩේ තියෙන ඔයාලා සම්මාසන ඥානව දන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ මම මොකද්ද මේ කරන්න හදන්නේ කියලා. නෑ විදර්ශනා ඥාන ටික දන්නේ නැති කෙනෙක් තේරෙන්නේ නැහැ නේ මම මොකද සම්මාසන ඥානෙ කොහොමද ගැලපෙන්නේ පළවෙනි ධානය ගැන කියනවා. ආයේ සම්මාසන ඥානයක් ඥාන කතා කරන්නේ විපස්සනා භාවනාවයි. ධානය කියන්නේ වෙන එකක්. දැන් මම මේ කරන්නේ ධානයයි විපස්සනා ඥානයි දෙක එකතු කරන්න හදන්නේ මේ විපස්සනා කරගෙන යද්දි වෙන දේ සහ ධානවල තියෙන සමාන ගතිය පෙන්වන්න හදන්නේ. එතකොට දැන් මේ කියන සම්මාසන ඥාන අවස්ථාවට ගියාට පස්සේ මේ හැම තැනකම හැම අරමුණකම උපාද රීති භංගය දැක්කට පස්සේ ඔක තමයි සම්මාසන ඥාන මට්ටම කියන්නේ. සම්මාසන ඥාන මට්ටමේ ඉඳලා උදයබ්බේ කියන බලව උදයබ්බේ. තාම වේගෙන් ගෙවීම. හඩ ගන්නවට වඩා වේගෙන් ගෙවෙන ස්වභාවය දකින්න තැන්ට යන අතරතුර පෙන්නනවා දසවිධ උපක්ලේශ කියලා එකක්. ඒ කියන්නේ ඔතනදී එන්න පටන් ගන්නවා කියනවා මේ ඔය ගෙවීම බලාගෙන යද්දි බලව උදයබ්බයක් එනවා. ඒ කියන්නේ මේ අපිට දරා ගන්න බැරි තරමක ප්‍රීතියක් එන්න පටන් ගන්නවා. ඒක නිකන් එන්නේ නිකන් අර එක පාට මේ කරන්ට් එක වදිනවා වගේ. එක පහාට ගැස්සිලා යනවා වගේ. පිරිමියයි මුත්‍රා කරගෙන යද්දි කරන්ට් එක වැදිලා වගේ එකක් වෙන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ එක පාට නිකන් මේ කරන්ට් වැදිලි වෙන්න පටන් ගන්නවා. එක එක තැන් වලින් 30 ගාලා වැදිලි වෙන්න පටන් ගන්නවා. මේ බහරා කරගද්දි මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. නිකන් එක පාට ඊට පස්සේ පොඩ කිරිහට්ටියක් උතුරනවා වගේ එන්න මේක නිකන් පැද්දි නැලවි මේක අස්සෙන් නිකන් එකක් අමුතු චූන් එකක් අමුතු සතුටක් අමුතු ප්‍රීතියක් ගලන්න පටන් ගන්නවා. එතකොට මේක බලව ප්‍රීතියක් වෙන්න පටන් ගන්නවා. අපිට සමහරවිට කන්ට්‍රෝල් නැති තරමට මේ මුළු මේ මස්පිඩු මේ හැම එකම නටන්න ගන්නවා. මනස උද්‍යෝගයමත් වෙන්න පටන් ගන්නවා. උද්‍යෝගමත්ලා නටලා සම්පූර්ණ එකම විදියක ජෝයි එකක් වෙලා වෙන්න පටන් අරන් නිකන් ඒක එතෙන්ට යන්න අර කෑල්ල පහු කරන්න වෙනවා. අර බෝරින් හරියේදී සූසයිඩ් කරගත්තේ නැත්නම් ජීවිතය අතහැරලා දැම්මේ නැත්නම් භාවනාව අතහැරගත්තේ නැත්නම් භාවනාවයි ගුරුවරයයි තනයි ඒව ඔක්කොම ටයිම් ටේබල් එකයි කඩාගත්තේ නැත්නම් අමාරු වුණත් දරන්න බැරි වුණත් පැන්නුවොත් ඒ ස්ටෙප් එක සම්මාසන ඥාන අවස්ථාවෙන් එහාට ගියොත් අර බලව ප්‍රීතිය එන්න පටන් ගන්නවා. ඒ බලව ප්‍රීතියත් එක්ක එන්න පටන් ගන්නවා ඥානයක්.
විශාල මේ හැම දෙයක්ම කනෙක්ට් වෙන්න ගන්න මේ අහපු දේශනයි මේ කියන කතයි අතර මේ කියන ඒවා අතර අමුතු කනෙක්ෂන් ටික ෆිට වෙනවා. හරියට නිකන් තැන් තැන් වල තිබ්බ වීදුරු කෑලි ටික එකට සෙට් කළා වගේ හරියට. කැඩලා තිබ්බේව වෙච්ච උනා වගේ හරියට තමන්ගේ පිළිබිඹුව පේන්න මේ ඔක්කොම කනෙක්ෂන් එකක් එන්න ගන්නවා. මේ ඔක්කොම කනෙක්ටඩ් වෙන්න ගන්නවා. ඔක්කොම ටික කනෙක්ටඩ් වෙන්න අරගත්තට පස්සේ විශේෂ ඥානයක්. කිසිම දෙයකට කලබලයක් ඇති වෙන්නේ නැහැ හිතේ උපේක්ෂාව. සහ පුදුමාකාර වීරයක් එන්න පටන් ගන්නවා. එළි වෙනකම් භාවනා කරමු ගියොත් හරි බං එළි වෙනකම් කරමු. කිසිම එෆර්ට් එකක් නැතුව එෆර්ට් එක දරන්න පුළුවන්. කිසිම බරක් නැතුව එළි වෙනකම් උනත් වීරය කරන්න පුළුවන්. ටෙන්ෂන් එකක් අපහසුවක් නැතුව තරම් එන්න ෆිට් එකක් එන්න ගන්නවා. ඒවා කියනවා දසවිත උපක්ලේශ කියන එක භාවනා කරගෙන යද්දී ওই ටික එනවා. මොකද දැන් ඔය විපස්සනා ධානයේදී ඔක ධාන දෙක දෙවෙනි ධානය කිව්වට ඔක විපස්සනා පැත්තෙන් ඉන්නේ උපක්ලේශ ගණයට වැටෙන්නේ. සමාස ඥාණයෙන් පස්සේ තියෙන මට්ටම. ඊට පස්සේ දැන් මේ ප්‍රීතිය ටික ආවට පස්සේ ඒ ප්‍රීතිය ඒ ඔක්කොම ඇවිල්ලා ගියාට පස්සේ මිනිසෙක් ඔන්න ඔතනදී ආ ඒකට මම රහත් වුණා. මම බුදු වුණා කියලා එකක් දයාගත්තේ නැත්තම් ලේබල් ගහන්න නැතුව පුළුවන් ද බලන්න මෙච්චර ප්‍රීතියක් එද්දි හැම මස් පිඩුවක්ම නටද්දි ඩාන්ස් කරද්දි ප්‍රීතියෙන් ඉපිලී යද්දි මේ හැම සිත සම්පූර්ණ ඉපිලිලා තියෙද්දි අර පොඩියට කරන්ට් වදිනවා වගේ ඇවිල්ලා මුළු ඇඟම දැන් ඝර්ෂණයක් ප්‍රීතියෙන් ভাইබ්‍රේෂන් වෙද්දි ඒ ভাইබ්‍රේෂන් මූඩ් එකට එද්දි ඔන්න ඔතනදී අපි කලබල වෙනවා මේ මම මාර්ගඵලයක් වෙන්න ඇති මම මේක සෝතාපන්න ඵලෙ වෙන්න ඇති මේක රහත් භාව වෙන්න ඇති කියලා ඔය මොකක්වත් නොදා ඉන්න පුළුවන් නම් ඒ මොනම ලේවල් එකක්වත් දාන්නද මේක රහත් කියන්නේත් නෑ මේක සෝවාන් කියන්නේත් නෑ මොකක්වත් කියන්නේ නැතුව ඕක මම කියන්නේ නෑ ඕක දන්න හේතු නිසා ඇති වෙනවා ඕකත් අර උපානිදි බංගම තමයි ඕකත් අර කියන ටිතියට වෙනවා අන්තිමට ඔය ප්‍රීතිය කියන එකත් යනවා ඕකත් ගෙවෙනවා කියන අදහසින් අන්න ඒක ඉන්න පුළුවන් නම් ඊට පස්සේ ඔය ඇවිල්ලා කිරිහට්ටිය වගේ උතුරලා ගෙවිලා ගියාමත් අන්න ඒකට දුක් නොවි ඉන්න පුළුවන් නම් අර එද්දිත් ආඩම්බර නොවි ඉන්න පුළුවන් මේ එන්නේ යන දෙයක් මොන්න එකක් මේ වර්තමානයේ ඉපිලීමාවත් ප්‍රීතියාවත් ඕකට නතර වෙලා තියෙන්නේ නෑ ඕකත් ගෙවිලා යනවා ඕකත් ගෙවීමට ආйти දෙයක් කියලා අන්න ඒ ඥානෙ අනිත්‍ය සංඥාව බලන්න පුළුවන් නම් අනාත්ම සංඥාවෙන් බලන්න පුළුවන් නම් ඒක දිහා බලලා එතනදී කම්පා නොවෙන්න පුළුවන් නම් කම්පා වෙන්නේ නැහැ දැන් හොඳට කිරිහට්ටිය වගේ උතුරලා දඟලලා ගියා උඩරිම උඩට ගියා දැන් ආයෙත් ඒක ගෙවිලා ගිහිල්ලා අපි තේරුම් ගන්න මෙන්න මේකයි ප්‍රීතිය උනත් අනිත්‍යයි ප්‍රීතිය උනත් අනාත්මයි ප්‍රීතියත් අඳුර දුකක් ඉතුරු කරලා යනවා දුකක් ඉතුරු කරලා යනවා කියලා අන්න ඒකට කම්පා නොවි දුක් නොවි උපේක්ෂාවෙන් ඒ ප්‍රීතිය ගෙවීම දකින්න පුළුවන් නම් අර සතුට ගෙවීම දකින්න පුළුවන් නම් අන්න එතකොට ප්‍රීතියේ අනිත්‍ය ස්වභාවය අනාත්ම ස්වභාවය දැක්කට පස්සේ ඔන්න ඊට පස්සේ මූඩ් එකක් එනවා මෙන්න මේ වගේ හිතේ ඒකාග්‍රම තියෙනවා. හැබැයි අර වගේ බලවත් අර කරන්ට් එක වැදිලා කිරිහට්ටිය යන වගේ අමුතු ප්‍රීතියක් නැහැ. හැබැයි මාර සෞම්‍ය වෙන්න ගන්නවා. හරි සෞම්‍ය සැපයක් එන්න ගන්නවා. ඒක හරියට බලන්න අපි අර බටනලා වාදනයක් අහන් ඉද්දි අපිට කාම් සතුටක් දැනෙන්නේ. ඒක අර බලවත් ඩාන්සින් එකක් වගේ නෙමෙයි. ඩාන්ස් කරලා උද්වේග වෙලා අර සතුටක් නෙමෙයි. හැබැයි හරි චාම්. නිකන් හොඳට බලන්න අර අපි නිකන් කන්දක් උඩ ගිහිලා කන්දක් මුදුනට ගිහිලා බටනලා වාදනයක් අහගෙන ඉන්න. අපිව නිකන් හරීම කාම් වෙලා. හරීම මේ ඒ රසය හරි ලස්සනයි. ඒ රසය වචනෙට කියන්න හරි අමාරුයි. ඒ බටනලා නාදයක් කන්දක් මුදුනට ගිහිලා අහන් ඉදි දැනෙන මූඩ් එක ෆීලිං එක අන්නේ ඒ ස්වභාවය හරීම අර අධික උද්වේගකර සතුටක් නෙමෙයි හැබැයි එතකොට යාට ඒ අර බටනලා වාදනයක් කඳු මුදුනක අහන් ඉදි දැනෙන අර හරීම චාම් හරීම මේ රොමැන්ටික් රාත්‍රියක් වගේ සුන්දර රාත්‍රියක් වගේ දැනෙන ෆීලින් එක ඒ මූඩ් එක දැනෙන්න ගන්නවා වාඩි වෙලා ඉද්දි. සහ හුස්ම දැක්කත් ඒ හුස්ම දැනෙන්නේ අර සුඛයත් එක්ක. කය දිහා බලන් හිටියත් කය දැනෙනවා දැනෙන්නේ අර සුඛයත් එක්ක. ගහ දිහා බලන් හිටියත් අපි කියන්නේ බියුටිෆුල් බ්‍රීතින් එකක් දැනෙනවා. හරිම ලස්සන හුස්ම. හරිම අපි කියන්නේ පුදුමාකාර ලස්සන ගහක්. පුදුම ලස්සන කුරුල්ලෙක්. පුදුමාකාරයේ දකිද්දි ඒ මොන හඬක් ඇහුණත් මොන රූප නැහැවත් මොනවා කරත් ඒ අර කාම් වෙච්චි අර సౌందర్యාත්මක තත්වයකට අපේ ආධ්‍යාත්මය බහිනවා.
අන්න ඒක කියනවා ඒ මට්ටම අපිට දැනෙද්දි අපි කියනවා සුඛය එතන තියෙනවා. හරීම సౌందර්යමයි, හරි කලබලයක් නේ, හරි පීස්ෆුල්, හරීම සාමකාමී බවක්, හරීම సౌందర్యාත්මක බවක්, හරීම ආදරණීය බවක් මූඩ් එකක් නේ. ඒක සාමාන්‍යයෙන් කියනවා ඒක මනුස්ස ලෝකේ ලබන්න තියෙන උපරිම සැපේ කියලා කයත් එක්ක ගන්න පුළුවන්. එතෙන්ට භාවනාව යනවා. එතකොට අර ප්‍රීතියක් නැහැ, විතක්කයක් නැහැ, ਵਿਚාරයක් නැහැ. දැන් තියෙන්නේ සුඛය සහ ඒකාග්‍රතාවය විතරයි. සුඛේ සහ ඒකාග්‍රතාවයේ කියන මූඩ් එකට එන්න ගන්නවා. එතකොට මුළු මේ හැම තැනම මේ මූඩ් එක තමයි තියෙන්නේ. ගස් දිහා බැලුවත්, කඳු දිහා බැලුවත්, වතුර දිහා බැලුවත්, හඬවල් දිහා බැලුවත්, මිනිසු දිහා බැලුවත් මේ හැම තැනකම එකම ඒ ස්වභාවය එන්න පටන් ගන්නවා. ඒ සුඛේ එද්දී ඒ සුඛයයි මමයි කියලා වෙන් කරගන්න බැරුව යනවා. ඒක වේදන කඩන්න බෑ. කඩන්න බැරි තරමකට මේක ඒකාත්මික වෙන්න ගන්නවා. ඒ කියන්නේ ඒ දැනෙන සැනසීමයි, ඒ දැනෙන සැප සෞම්‍ය සැපයයි මමයි කියලා වෙන් කරන්න බෑ. හැබැයි අවදිය තියෙනවා. හැබැයි මේක එකක් වගේ. මේ ඔක්කොම ටික මේ හඬයි, බටනලා නාදයයි මායි එකක් වෙලා. ඒ දැනෙන సౌందర్యාත්මක හැඟීම තුල කිමිදිලා. ඒ moods එක එන්න පටන් ගන්නවා. ඔය වගේ හුස්මයි කය හැම තැනකම ඕක ඇවිල්ලා ටික ආධ්‍යාත්මික ජීවිතේ නිකන් හරියට ගීතයක් වෙලා. ඒක හරිය කාව්‍යයක් වෙලා. ඒක බටනලා නාදයක් අහන් ඉදීමක් වෙලා මුළු ආත්මයම, මුළු ජීවිතේම. ඔන්න ඕකදී අපිට ඒතර ප්‍රීතියක් නැහැ, විතරකයක් නැහැ, ਵਿਚාරයක් නැහැ. නිකන් අර එකඟ බව සහ අර සුඛේ ඉතුරු වෙන්න ගන්නවා. හොඳයි අපි උතරින් එහාට හෙට කතා කරමු.